ආයිබෝන් දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේද වලින් හතරවන ඒකකයට අදාළ පාඩම් කීපයක් තමයි සාකච්ඡා කරලා අවසන් කළේ. මම කලිනුත් කියන්නට ඇති දැනට අපි විශේන්ද්‍ර දේශයේ ආවරණය කරමින් සිටින පාඩම් ඒකක තුල තියෙන දීර්ඝතම පාඩම් ඒකකය තමයි හතරවන ඒකකය. විවිධ ව්‍යාපාර සංවිධාන විශ්ලේෂණය. ඒ වගේම දැනට අවසන් කරමින් ඉන්න ප්‍රධාන පාඩම් ඒකක වලින් ප්‍රශ්න පත්‍රයේ තුල වැඩිම බර තැබීමක් කරන. ඒ කියන්නේ ප්‍රශ්න සඳහා වැඩිම බර තැබීමක් දායකත්වයක් ලබා දෙන ඒකකය තමයි ව්‍යාපාර සංවිධාන කියන හතරවන ඒකකය. අපි ඒකේ පාඩම් ඒකක කීපයක් තුලින් මූලික සංකල්ප, කේරු ස්වාම ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමා සහිත සමාගම්, සමුපකාර, වරලත් ව්‍යාපාර සහ සංයෝජන කියන ඒකක අවසන් කළා. අපි අද ආරම්භ කරන්න යන්නේ හතරවන ඒකකයේ අවසන් පාඩම් ඒකකය වන රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ. නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ. අපි යටතේ මුලින්ම කතා කරන්න යනවා පොදු අංශයේ ව්‍යාපාර හෙවත් රාජ්‍යාංශයේ ව්‍යාපාරවල ස්වරූපය. පොදු අංශයේ ව්‍යාපාර හෙවත් රාජ්‍යාංශයේ ව්‍යාපාරවල ස්වභාවය. රජය හෝ පළාත් පාලන ආයතනවල හිමිකාරත්වය යටතේ ජනතා සේවාවන් සැලසීම පිණිස රජයේ අරමුදල් එක්ක බදු ආදායම් එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල අරමුදල් යටතේ පවත්වාගෙන යන සියලු ව්‍යාපාර සංවිධාන තමයි පොදු අංශයේ ව්‍යාපාර නැත්නම් රාජ්‍යාංශයේ ව්‍යාපාර කියලා කියන්නේ. අපි මේ පාඩම් ඒකකයේ තුල මෙතෙක් අවසන් කළ සියලුම ව්‍යාපාර සංවිධාන පෞද්ගලික අංශයට සම්බන්ධ ඒවා. ඒ නමුත් ඒ තුල අපි කතා කරපු සීමිත පෞද්ගලික සමාගම්, සීමිත පොදු සමාගම් කියන ඒකක දෙක පමණක් රාජ්‍ය පෞද්ගලික දෙයන්සෙටම දෝලණය වෙනවා. මතකයිනේ? පෞද්ගලික සමාගම්, පොදු සමාගම්, රාජ්‍ය හා පෞද්ගලික කියන අංශ දෙකේටම අයිති. සියලුම දේවල් පෞද්ගලික අංශයේ සතු ව්‍යාපාර. නමුත් මේ අපි දැන් ආරම්භ කරන සංවිධාන සියල්ලම රාජ්‍යයවත් පොදු අංශයට අයිති. ඇයි මේ පොදු කියන්නේ? පොදු කියන්නේ දැන් පෞද්ගලික අංශයේ තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් නම් මම ඒ ව්‍යාපාරය අයිති මටයි. අරමුදල් යොදවන්නේ මම. සහ ඒ ව්‍යාපාරේ වත්කම්ම අයිති මටයි. ඒ ව්‍යාපාරේ ලාභ උරුමෙන්නේ මටයි. සීමිත පෞද්ගලික සමාගමක් කියමුකෝ. සමාගම ආරම්භ කරේ මමත් ඔබත් නම්. ප්‍රාග්ධන යොදවන්නේ අපි. ඒකේ වත්කම්ම අයිති අපිට. ඒකේ ලාභාංශ වශයෙන් බෙදාගන්නේ අපි. පෞද්ගලිකයිනේ. සමුපකාරයක් ගත්තත් එහෙමයි. සමාජිකයෝ අරමුදල් සපයනවා. සමුපකාරය අයිති වෙන්නේ සමාජිකයන්ට. සමුපකාරය උපයන ලාභ මතකයිනේ සුවිශේෂී අවස්ථාවක්. ලාභ කොහොමද බෙදන්නේ? මතකද? ලෝකේ කිසිම සංවිධානයක නොබෙදෙන රටාවකට බෙදන්නේ. සමාජිකයෝ සමුපකාරය සමග වාර්ෂිකව සිදු කළ ගනුදෙනු වල අනුපාතයට බෙදනවා. එහෙනම් ඒකත් පෞද්ගලිකයි. නමුත් මේක පොදු කියන්නේ රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධානයක් මගින් සපයන ව්‍යාපාරික සේවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර හෝ පිටතින් මිලදී අරගෙන හෝ විදේශයන්ගෙන් ආනයනය කර හෝ. ඔය ක්‍රම තුනෙන් එකක්නේ. රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන රටේ මහජනතාවට භාණ්ඩ හා සේවා සපයන්න නම් ක්‍රම තුනක් තියෙන මූලික. මොනවාද? එකක්කේ රාජ්‍යාංශයේ සංවිධානය නිපදවන්න ඕන. එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාර වෙතින් මිලදී ගන්න ඕන. එහෙමත් නැත්නම් විදේශයකින් මිලදී අරගෙන ආනයනය කරන්න ඕන. ඔය වගේ රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන මගින් භාණ්ඩ හා සේවා සැපීම කරන්නේ කාටද? රටේ සමස්ත ජනතාවටයි. ඒ භාණ්ඩ හා සේවා සැපීම තුලින් මේ රාජ්‍යාංශයේවත් පොදු අංශයේ ව්‍යාපාර ලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ. බොහෝ විට අපේක්ෂා කරන්නේ මහජන සුබ සාධනය. රටේ ජනතාවගේ සුබ සිද්ධිය අපේක්ෂා කරන්නේ. තේරුණාද? ඒ ලාභ අපේක්ෂා නොකර සුබ සිද්ධිය අපේක්ෂා කරන නිසා පළවෙනි කාර්යය මම කියන්නේ. ලාභ අපේක්ෂා නොකර මහජන සුබ සිද්ධිය අපේක්ෂා කරන නිසාත් ඒ වගේම රාජ්‍යාංශයේ ව්‍යාපාර වලින් සපයන සේවාව රටේ සමස්ත පොදු ජනතාව ඉලක්ක
කර සපයන නිසා. දෙකයි. තෙවනුව තුන්වෙනි එක රාජ්‍යංශයේ ව්‍යාපාර කිසියම් ලාභ නැත්නම් අතිරික්තයක් උපයා ගත්තොත් ඒ ලාභ එම අතිරික්තය රටේ සමස්ත ජනතාවට බෙදලා යනවා. අන්නේ බෙදලා යන නිසාම අපි මේකට කියනවා පොදු ව්‍යාපාර, පොදු අංශේ මිනිස්සුන්ගේ ව්‍යාපාර. තේරෙනවද? ඒ රාජ්‍ය ආයතන උපයන ලාභ සමස්ත ජනතාව අතර බෙදනවා කියන්නේ රාජ්‍ය ආයතන උපයන ලාභ කොට එකතු කරනවා. අපි හිතමු ට්‍රිලියන 10ක් කියලා. ඔය 10 රටේ ජනගහනෙන් බෙදෙනවා. බෙදුම එක්කිනෙකුට එන ලාභයේ වාර්ෂික රුපියල් 10000ක් කියන්නකෝ. 10000 තැපැල් කරලා යවන එකක් හරි. account වලට තමන්ගේ ගිණුම් වලට බැර කරන එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ ලාභ රටේ මහජනතාවගේ යහපත් පැවැත්ම සඳහා අවශ්‍ය සේවා සපයන්න ප්‍රත්‍යායෝජනය කරනවා. මම්මාවත් හදනවා. මම්මාවත් ඉදි කරනවා. කාටද? ජනතාවට පාවිච්චි කරන්න. ආරෝග්‍යශාලා හදනවා. කාටද? රටේ ජනතාවට ප්‍රතිකාර කරලා සුවපත් වෙන්න. විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල, පාසල් ගොඩනගනවා. නවීකරණය කරනවා. ඒ ලාභෝලි කාටද? රටේ සමස්ත දරු පරපුරට අධ්‍යාපනය හදාරන්න. පැහැදිලිනේ? ඒ වගේම වරාය, ගුවන් තොටවල් ඉදි කරනවා. වාරි මාර්ග යෝජනා ක්‍රම ඇති කරනවා. විදුලි බලාගාර ඉදි කරනවා. කාටද? රටේ සමස්ත ජනතාවට. ඒකම කිව්වේ රාජ්‍යංශයේ උපයන ලාභ රටේ සමස්ත ජනතාවට බෙදලා යනවා කියන්නේ අන්න ඒකයි. මිසක් මේ මුදලින් බෙදෙනව නෙවෙයි. තේරුණාද? ඒ රාජ්‍යංශයේ උපයන ප්‍රතිලාභ රටේ සමස්ත ජනතාවට බෙදී යන නිසාම අපි ඒකට කියනවා පොදු අංශේ ව්‍යාපාර. පොදු අංශේ ව්‍යාපාර නැත්නම් රාජ්‍යංශේ ව්‍යාපාර. දැන් පෞද්ගලික අංශේ ව්‍යාපාර සංවිධාන වලින් ඔය මෙහෙවර වෙන්නේ නැහනේ. දැන් මම සීමිත පුද්ගලික සමාගමක් ආරම්භ කරන ඕගොල්ලන්ගෙන් 10 දෙනෙක් එක එකතු වෙලා 10යි 11යි මමත් එක්කලා අපි 11 දෙනා පෞද්ගලික සමාගමේ ව්‍යාපාර කටයුතු කරලා ලාභ උපයනවනේ. ඒ ලාභ වලින් අපි මම්මාවත් හදනවද? නැහැ. වරාය නිදි කරනවද? නැහැ. ජල විදුලි බලාගාර ස්ථාපිත කරනවද? නැහැ. සුළම් බලයෙන් ක්‍රියාත්මක වන විදුලි ජනන මධ්‍යස්ථාන ඉදි කරනවද? නැහැ. එහෙනම් අපිව පොදු මහ ජනතාව අතර බෙදන්නේ නැහැ. අන්නේ සුවිශේෂී බවත් උළුවේ තියාගන්න අපි මේ පාඩම හදාරන්න. තේරුණානේ? එහෙනම් පොදු අංශේ ව්‍යාපාර ප්‍රතිලාභ ඍජුවම ගලාගෙන යන්නේ රටේ සමස්ත ජනතාවටයි. එහෙනම් සමස්ත ජනතාවට අයිති. සමස්ත ජනතාවට වගකිවිය යුතු. සමස්ත ප්‍රජාවට වගකිවිය යුතු සංවිධානයක් බවට පත් වෙනවා රාජ්‍යංශ සංවිධානය. පැහැදිලිනේ? එහෙනම් නැවත අපි බැලුවොත් එක්ක රජය නැත්නම් පළාත් පාලන ආයතන වල අයිතිය හිමිකාරත්වය යටතේ ජනතා සේවාවන්. ජනතා සේවාවන් කියන්නේ මොකද්ද? ජනතා සේවාවන් කියන්නේ සුබ සාධන අරමුණු තමයි. මහජන සේවය. සුබ සාධන අරමුණෙන් එක්ක රජයේ අරමුදල් වලින් නැත්නම් බදු ආදායම් වලින්. එහෙම නැත්නම් පළාත් පාලන ආයතන වල අරමුදල් යටතේ පවත්වාගෙන යන සියලුම ව්‍යාපාර සංවිධාන අපි නම් කරනවා පොදු අංශේ ව්‍යාපාර සංවිධාන නැත්නම් රාජ්‍යංශේ ව්‍යාපාර සංවිධාන බවට. පැහැදිලිද? ඊළඟට උදාහරණ කීපයක් මේ තියෙන්නේ. මූලික වශයෙන් රාජ්‍යංශේ ව්‍යාපාර සංවිධානකවම වැටෙනවා රාජ්‍ය සංස්ථා ස්ටේට් කෝපරේෂන්ස්. දෙක රාජ්‍ය දෙපාර්තමේන්තු ස්ටේට් ඩිපාර්ට්මන්ට්ස්. තුන පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර. පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර. රටේ ප්‍රධාන ආණ්ඩුව අපි කියන මහාණ්ඩුව කියලා. මහාණ්ඩුව යටතේ ජනතාවට සලසන පොදු සේවාවන් ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීමට ක්‍රියාත්මක වන ආණ්ඩුවේ නැත්නම් රජයේ ඒජන්සි රජයේ නියෝජිත ආයතන ක්‍රමයක් තමයි මේ පළාත් පාලන ආයතන කියන්නේ. මොනවද? එකක් මහනගර සභා මියුනිසිපල් කවුන්සිල්, තව එකක් නගර සභා ටවුන් කවුන්සිල් TCs කියලා කෙටියෙන් කියනවා. අනිත් එක ප්‍රාදේශීය සභා ඩිවිෂනල් කවුන්සිල්ස් DCs කියලා කියනවා. තව වර්ගයක් තියෙනවා පළාත් සභා PCs ප්‍රොවින්සියල් කවුන්සිල්ස්. ඒකත් මහාණ්ඩුවේ ප්‍රතිපත්ති යටතේ පළාත් මට්ටමින් සංවර්ධනයක් කරන්න පළාත් මට්ටමින් ඒ පළාත ජීවත් වන පුරවැසියන්ගේ ඕනෑපාකම් ඉටු කරන්න ඒගොල්ලන්ට සේවය සලසන්න පිහිටපු ප්‍රධාන නියෝජිත ආයතන විශේෂයක් වශයෙන් තමයි පළාත් සභාව දකින්නේ. මහජනයාගේ සර්වජන ඡන්දයෙන්
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරනවා වගේම පළාත් සභාවලටත් මන්ත්‍රීවරු පත් කරනවා. එහෙනම් පාර්ලිමේන්තුව වගේම පුංචි පාර්ලිමේන්තු හා සමානයි පළාත් සභාව. ඒ පුංචි පාර්ලිමේන්තු වලට සභා ගර්භයක් තියෙනවා. ඒ සභා ගර්භයට මේ මන්ත්‍රීවරු රැස් වෙලා නීති සම්මත කරනවා. ඒ නීති අදාළ වෙන්නේ අදාළ පළාත් වලට පමණයි. ඒ නීති මගින් පළාතේ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට කටයුතු කරනවා. ඒතර ඒකත් පොදු අංශ ව්‍යාපාරයක් වෙනවා. අනික රාජ්‍ය සමාගම්. අපි එක කලින්ම කිව්වනේ රාජ්‍ය සමාගම් වලට සීමිත පෞද්ගලික සීමිත පොදු සමාගම් දෙකමයි තියෙන්නේ. පෞද්ගලික අංශිත ක්‍රියාත්මක වෙනවා. එකම දේ මේ රාජ්‍ය සමාගම් කියන්නේ යම් පෞද්ගලික සමාගමක යම් පොදු සමාගමක මුළු ප්‍රාග්ධනය හෝ අවම 51%ක් එනම් වැඩි පංගුවක් රජයේ හෝ රාජ්‍ය ආයතන වලට හිමි වෙලා තියෙනවා නම් ඒව තමයි රාජ්‍ය සමාගම් කියන්නේ. ඔන්න වගේ මූලික සංවිධාන කීපයක් තියෙනවා. මේකෙන් ඉතින් විභාගයට බර තබන්නේ රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සමාගම් තුන පමණයි. අපි ඒ තුන තමයි මූලිකව අවධාරණය කරන්නේ ගුරුවත් පොත අනුව විෂය නිර්දේශයේ අනුව. අපි බලමු ඊළඟට රජයේ සංවිධාන මගින් ව්‍යාපාර කටයුතු ඉටු කිරීමට බලපෑ ඇති හේතු. දැන් මොනතරම් ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන රටක් වුණත් රාජ්‍යාංශයේ සංවිධාන නැති කරන්න බෑ දරුවනේ. දැන් අපි දන්න මුළු ලෝකෙම පිළිගන්නවා ධනවාදී සංකල්පේ පුරෝගාමී රට. ධනවාදී සංකල්පේ අපි කියනවා පුදසුන කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකා එක්සත් ජනපදයේ තුල ධනවාදී ආර්ථික රටාවක් කලක් තිස්සේ ක්‍රියාත්මක වුණත් ඒ රටේ පවා පැහැදිලිවම පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා. තේරුණාද? රාජ්‍යාංශ ව්‍යාපාරත් තියෙනවා. අපි පිළිගන්නවා වැඩිපුර තියෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර. නමුත් රාජ්‍යාංශ ව්‍යාපාරත් සීමිත ප්‍රමාණයක් නැද්ද? තියෙනවා. ඒ නිසා සමාජවාදී, ධනවාදී, මිශ්‍රවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන සෑම රටකම යම් පමණකට හෝ අඩු වැඩි වශයෙන් පොදු අංශ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. ඇයි මේ? මොන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණත් පොදු අංශයේ ව්‍යාපාර වලින් තොරව රටක් පවත්වාගෙන යන්න අමාරුයි. රටක් කිසියම් පාලනයක් යටතේ, කිසියම් ප්‍රමිතියක් යටතේ, කිසියම් ප්‍රතිපත්තියක් යටතේ නීතිගරුක රටක් වශයෙන්, යුක්තිගරුක රටක් වශයෙන් ගෙන යාමට රාජ්‍යාංශයේ ව්‍යාපාරවලින් ලැබෙන දායකත්වය අතිවිශාලයි. ඒ නිසා රාජ්‍යාංශයේ ව්‍යාපාර නොමැති කිසිදු රාජ්‍යයක් මේ ලෝකේ නැහැ. පැහැදිලිනේ? රයිට්. එහෙනම් බලමු මොනවද හේතු. එහෙනම් මේ රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන වලින්ම ව්‍යාපාර කටයුතු පවත්වගෙන යයි. මේක විභාගයට නිරන්තරයෙන්ම විමුණු ප්‍රශ්නයක්. විභාගයට නිතරම අහන ප්‍රශ්නයක්. එකක් තමයි අනවශ්‍ය ඒකාධිකාරී තත්ත්වයන් පාලනය කිරීමට. මෙතන සඳහන් නොකළ වුණත් විශේෂයෙන්ම පෞද්ගලික අංශය තුල ඉන්නේ ගොඩක් වෙලාට ඒකාධිකාරය ඇති වෙන්නේ. රජය සතුව ඒකාධිකාරයක් තිබුණත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියන මතයක් ජනතාව අතර තියෙනවානේ. මොකද රජය තියෙන්නේ රාජ්‍ය ව්‍යාපාර සංවිධාන රජය බිහි කරලා තියෙන්නේ අප සඳහා කියන හැඟීම තියෙනවා. එතන අපි ඒකාධිකාරයක් කියලා පිළිගන්නේ. එනමුදු පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳ පොළට සැපීම සම්බන්ධයෙන් ඒකාධිකාරයක් දරනවා නම් අපි හිත යටින් හරි ඒකට කැමති. ඇත්ත ඕකනේ. අපි සමහරට කතා කරන්නේ, විවේචන කරන්නේ, සංවාද පවත්වන්නේ. එනමුදු අපි ඒකට විරුද්ධයි. අපි ඒ පෞද්ගලික අංශයේ ඒකාධිකාරයට බයයි. ඒ පෞද්ගලික අංශයේ ඒකාධිකාරය පාලනය කරන්න, බිඳලන්න රජය යම් ක්‍රියාමාර්ග දියත් කරනවා නම් අපි ඒකට පක්ෂපාතී. අපි ඒකට සහයෝගය දක්වනවා. ඇත්ත කතාව ඕකනේ. ඒ නිසා පෞද්ගලික අංශය තුලින් අනවශ්‍ය ඒකාධිකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒක පාලනය කරන්න රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන තියෙන්න ඕනේ. නිකමට හිතන්න දරුවනේ දැන් තියෙනවා ලංකාවෙන් උදාහරණ ගත්තොත් ගුවන්විදුලි නාලිකා 20කට වැඩි. රූපවාහිනී නාලිකාත් 20කට වැඩි තියෙනවා. එවෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ. රාජ්‍යාංශයේ ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා නොතිබුණා නම් මේ පෞද්ගලික අංශයේ නාලිකා ඔක්කොම සාකච්ඡා කරලා සමූහගත වෙලා පොදු තීරණයකට ඇවිල්ලා පවතින රජයට එරෙහිව
පවතින රජය කෙරෙහි මහජනතාවගේ අප්‍රසාදය ඇතිවන ආකාරයේ වැඩසටහන් දියත් කරන්න බැරිද? පුළුවන්. පවතින රජය බිඳවට්ටන්න බැරිද? පුළුවන්. අන්න එවැනි තත්ත්වයන් උදා වෙන නිසා තමයි රාජ්‍යංශයේ නාලිකාවල වැදගත්කම තියෙන්නේ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනී සංස්ථාව වැනි රාජ්‍යංශයේ නාලිකාවක් තියෙනවනේ. ඒ නිසා පෞද්ගලික අංශයට තනි අතින් රජයට ගහන්න, මිනිස්සු නොමග යවන්න, රටේ පුරවැසියන්ගේ සංස්කෘතිය, සදාචාරය, මානසික ඒකාග්‍රතාවය බිඳලන ප්‍රවෘත්ති වැඩසටහන් දියත් කරන්න බෑ. මොකද රාජ්‍යංශයේ ප්‍රවෘත්ති සේවයක බොහොම තදින් විශ්වාසයෙන් කියන මේක තනිකර අසත්‍යයක්. මේක ඇත්ත මේකයි කියලානේ. අන්න ඒ නිසා තමයි පෞද්ගලික අංශයේ ඒකාධිකාර බිඳින්න රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන ඕන වෙන්නේ. තේරුණානේ? දැන් අපි හිතමු භාණ්ඩ හා සේවා වෙළඳ පොලේ අලෙවි කරන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර විතරක් නම් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට පුළුවන් විවිධ හේතු ඉස්මතු කරගෙන වසංගත රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. අපි හිතමු අස්වැන්න ස්වභාවික විපත් නිසා විනාශ වුණා කියලා කාරණයක් ඉස්මතු කරමින් වේවා. ලෝක වෙළඳ පොලේ භාණ්ඩ මිල ඉහළ ගියා. ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාම නිසා අපේ භාණ්ඩ වල මිල ඉහළ යනවා කියලා කාරණයක් ඉස්මතු කරන්න පුළුවන්. එවැනි මොනවා හරි සිද්ධියක්, මූලික සිද්ධියක් ඉස්මතු කරලා භාණ්ඩ ආසේවල මිල අසාධාරණ ලෙස වැඩි කරන්න පුළුවන්. අන්න එතනට තමයි අවශ්‍ය වෙන්නේ රාජ්‍යංශ ව්‍යාපාර සංවිධාන. මට ඔහොම කියද්දි 1977න් පස්සේ බලයට පත්වෙච්ච රජය යටතේ ක්‍රියාත්මක කරන කාලේ හිටියා ශ්‍රේෂ්ඨ වෙළඳ ඇමතිවරයෙක්. එයා ඕකට දුන්න උත්තරයක්. එයා වෙළඳ අමාත්‍යවරයා කාලේ විශේෂයෙන්ම එළවලු පරිභෝජනයට ගන්න එළවලු වල මිල පාලනයක් නැතුව ගියා. දෙපැත්තකට හානි වුණා. ඒ කියන්නේ අතරමැදි වෙළඳුන් ගොවීන්ගෙන් ඉතාම අඩු මුදලට එළවලු මිලදී ගන්නවා. ගොවීන්ට අසාධාරණයි. එයා එළවලු වගා කරන්න වැය කරන 10ට ශ්‍රමයට සාධාරණ විපමක් ලැබෙන්නේ. අනික් අතින් ඒගොල්ලෝ මිලදී අරගෙන විශාල ලාභාන්තිකයක් උකට එකතු කරලා ඉහළ මිලක් පනවලා පාරිභෝගිකයා සූරාකමට ලක් කරනවා. අපිට අසාධාරණයක් වුණා. අපෙන් වැඩි මුදලක් අය කරා. මේ තත්ත්ව පාලනය කරන්න මොකද කරේ? එවකට වෙළඳ අමාත්‍යවරයා අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටෙව්වා. ඒ අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, මාකටිං ඩෙවලොප්මන්ට් ඩිපාර්ට්මන්ට්. ඒකේ මොකද්ද කරේ? ඒ දෙපාර්තමේන්තුව ගොවීන්ට අවශ්‍ය පහසුකම් දෙනවා. මූල්‍යාධාර පව දෙනවා. පොහොර ටික දෙනවා. දීලා ගොවීන්ගේ නිෂ්පාදිත සාධාරණ ඉහළ මිලකට ලබාගත්ත දෙපාර්තමේන්තුව. වෙළඳ අතරමැදියා කරපු දේ තේරුණාද? රජයේ දෙපාර්තමේන්තුව මගින් කරන්න පටන් ගත්තා. ගොවීන්ට සහනයක් වුණා. වැඩි මිලක් හම්බුණා. අරගෙන සුළු ලාභයක් එකතු කරලා, ඒ කියන්නේ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්න එපේ. දෙපාර්තමේන්තුව නඩත්තු කිරීමේ වියදම් ආවරණය වෙන සුළු ලාභයක් තියාගෙන සාපේක්ෂව අඩු මිලට පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කළා. අපිට සාධාරණ කෙස්ට වුණා. අන්න පෞද්ගලික අංශයේ ඒකාධිකාර පාලනය කරනවා. දැක්කද? රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන අවශ්‍යයි හැම විටම පෞද්ගලික අංශය තුලින් ජනතාව පීඩාවට පත් කරන අනවශ්‍ය ඒකාධිකාරී තත්ත්වයන් පාලනය කරන්න. ඒකයි ලෝක හැම රටකම රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? දෙවැනි හේතුව තමයි ජාතික ආරක්ෂාව වෙනුවෙන් පවතින ව්‍යාපාර ශේෂ්ත්‍ර පවත්වාගෙන යාමට. සමහර ව්‍යාපාර වලින් ඉටුවන සේවාවන් රටේ ජාතික ආරක්ෂාවට, ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ, ඒ වගේම පොදුවේ රටේ ආරක්ෂාවට ඍජුව බලපෑමක් වෙනවා. එවන් ව්‍යාපාර කටයුතු පෞද්ගලික අංශයේ විසින් පවත්වාගෙන යාම ඉතාම භයංකරයි. තේරුණාද? ඒ නිසා රටේ ජනතාවගේ සුබ සිද්ධිය, රටේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා නම් රටක රජයක්, ආණ්ඩුවක් අවිවාදයෙන්ම එවැනි ව්‍යාපාරික සේවා රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන වලින් පවත්වාගෙන යා යුතුමයි. පැහැදිලි නේද? අන්‍ය අවශ්‍යතාවය සඳහා රාජ්‍යංශ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. නිදසුනක් අපි ගමුකෝ. අපි හැමෝම දන්නවා මේක රහසක් නෙවෙයි. ලංකාවේ 30 වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදී යුද්ධයක් පැවතුණා. අපි හිතමු රත්මලාන, කටුනායක ගුවන් තොටුපළවල් දෙක පෞද්ගලික ගුවන් සේවා සමාගමකින්
ක්‍රියාත්මක වුණා නම් රත්මලාන කටුනායක පලාලි වැනි ප්‍රධාන ගුවන්තොටු පොළවල් පෞද්ගලික සමාගමක අයිතියට භාජනය වෙලා පෞද්ගලික සමාගමක් මගින් ක්‍රියාත්මක වුණා නම් එවකට සක්‍රිය වෙලා හිටි ත්‍රස්තවාදීන් ඒ ගුවන් සමාගම් වලට රුපියල් කෝටි ගණන් ගෙවන්න එකඟ වුණා නම් ඒ ගුවන්තොටු පොළවල් ත්‍රස්තවාදීන්ගේ යුද තිප්පලවල බවට පහසුවෙන් පත් කරගන්න තිබුණා. ත්‍රස්තවාදීන්ට පහසුවෙන් ගුවන් යානා මගින් ගිහින් උඩින් පියාසර කරලා රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කරන්න, රටේ ජනතාවට පීඩාවක් එල්ල කරන්න හැකියාව ලැබුණා. අන්න ජාතික ආර්ථික ආරක්ෂාවට තර්ජනයක්. එහෙම වුණේ නෑ නේද? ඇයි හේතුව? රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන මගින් සිවිල් ගුවන් සේවා අධිකාරිය රාජ්‍යාංශයේ සංස්ථාවක්. වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානය. රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන මගින් ක්‍රියාත්මක වූ නිසා ඒ ත්‍රස්තවාදීන්ට හෝ විජාතික බලවේගවලට ඒ මර්මස්ථාන වරාය ගුවන්තොට වගේ දේවල් භාවිතා කරලා රටේ ජනතාවගේ හා රටේ ආරක්ෂාවට එරෙහිව ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් පවතින සෑම ව්‍යාපාර ශ්‍රේෂ්ඨයක්ම රාජ්‍ය අංශයෙන් පවත්වාගෙන ආ යුතුයි කියලා විශ්වීය මතයක් තියෙන ලෝක මතයක් තියෙනවා. ඒ මතය අනුව තමයි ලංකාවේ පවා රාජ්‍ය අංශ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි පොදු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට සැපීම සඳහා. දැන් රටේ පුරවැසියන්ගේ ජීවන පැවැත්මට අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවා තියෙනවානේ. ඒවා සාධාරණ මිලකට සපයන්න ඕනේ. සාධාරණ මිලකට සැපීම තුළින් රටේ පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිවාසිකම සුරක්ෂිත කරලා දෙන්න ඕනේ. කවුද? රජය. අන්නේ රජයේ වගකීම ඉටු කරනු වස් රජය රාජ්‍යංශයේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. හොඳම උදාහරණය තමයි රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවෙන් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ඖෂධ වර්ග ආනයනය කරලා එයාලගෙම ශාඛා මගින් ඔසුසල් කියන ෆාමසි මගින් සාධාරණ මිලකට ක්වොලිටි ඩ්‍රග්ස් නේ උසස් තත්ත්වයේ බෙහෙත් වර්ග අලෙවි කරනවා. ඒකෙන් මිනිස්සුන්ගේ රෝග තත්ත්වයන් සුවපත් කරගන්න අප්‍රමාණ දායකත්වයක් රජය ලබා දෙනවා. අන්න ඒ වගේ ජනතාවට අත්‍යවශ්‍ය දේවල්නේ සාධාරණ මිලකට. දැන් ඕක පෞද්ගලිකංශයෙන් කරා නම් මොකද මේ අනිවාර්යෙන් පෞද්ගලිකංශයේ ඒකාධිකාරියක් ඇති වෙනවා. ඒ බෙහෙත් වර්ග ගැන ඉතා ඉහළ මිලකට අලෙවි කරනවා. කවුද දරුවනේ ජීවත් වෙන්න කැමති? මැරෙන්න කැමතිද? මම කැමතිත් නෑ, ඔබ කැමතිත් නෑ. පැහැදිලිනේ? ඒ නිසා ඉතා ඉහළ මිලකට බෙහෙත් අලෙවි කරත් අපි කුසගින්නේ ඉඳලා හරි ඒ බෙහෙත් මිල දී ගන්නව නේද? එහෙනම් ජනතාව මොන තරම් පීඩාවටපත් වෙනවද? ඒ වගේම ඉහළ ආදායමක් නැති යැපුම් මට්ටමේ ඉන්න ජනතාව මොකද වෙන්නේ? ඒ තරම් මිලක් ගෙවල බෙහෙත් ගන්න විදියක් නැහැ. ඒ බෙහෙත් වල මිල ගැන මෙනෙහි කර ඒ බෙහෙත් තියෙන බව දැක හූල්ල මේ යන්නේ නැද්ද? මේ යනවා. ඒ නිසා රටේ ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීම, විකිණීම, බෙදාහැරීම රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන වලින් කරනවා නම් හොඳයි. කළ යුතුයි කියන සුබවාදී ආකල්පය නිසා රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන ක්‍රියාත්මක වෙන්න වෙනවා. खनिज तेल अत्यावश्यයි. खनिज तेल මිනිස්සුන්ට අත්‍යවශ්‍යයි. මොකද खनिज तेल නොමැතිනම් පොදුමගී ප්‍රවාහන අපි පෞද්ගලික වාහන අමතක කරන්නකෝ. පොදුමගී ප්‍රවාහන සේවා බස් රථ මගින් ප්‍රවාහනය, දුම්රිය මගින් ප්‍රවාහනය කරන්නවත් බැරි වෙනවනේ. ප්‍රවාහනයක් නොමැතිනම් මුළු රටම එකතන ලොප් වෙනවා, නඩපණ වෙනවනේ. තේරෙනවද? ඒවා අත්‍යවශ්‍ය සේවානේ. ඒවා අනිවාර්යයෙන්ම පෞද්ගලිකංශයෙන් කරන්න බෑ. පෞද්ගලිකංශයෙන් කරොත් අද පෙට්‍රල් ලීටරයක් රුපියල් 150 නම් රුපියල් 300ක් කිව්වොත් මොකද වෙන්නේ? කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තෙල් මිල ඉහළ යනවා කියන්නේ අවිවාදයෙන්ම රටේ වෙළඳ පොලේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල මොකද වෙන්නේ? ඒල ගිහිල්ලා දැඩි උද්දමනකාරී තත්වයක් ඇති වෙනවා. ඉතින් අන්නේ එවැනි තත්වයන් තුලින් ජනතාව බේරා ගැනීමට පොදු අංශේ ව්‍යාපාර අනිවාර්යයෙන් සක්‍රිය කරන්න ඕනේ. හතරවෙනි සාධකය තමයි පෞද්ගලික අංශය විසින් අහිතකර ලෙස ලාභ ඉපයීම වැනි වෙළඳපොළ තත්ත්ව පාලනය කිරීමට. දැන් අපි හිතමු ඔය ඖෂධ කතාවම ඖෂධ ආනයනය කර බෙදාහැරීම විකිණීම පෞද්ගලික අංශයට දුන්නොත් ඕනතරම් ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ ඉන්නකො බාර ගන්න. මමත් බාර ගන්නවා එහෙම. මම මොකටද පස්සේ ගන්න නේද? මොකද වෙන්නේ? අනිවාර්යෙන් වැඩි මිලකට අලෙවි කරන්නේ.
අපි හිතුණු විදියට වැඩි මිලක් ගෙවන්න පුළුවන් කියලා හිතන ඉහළ සමාජ පැලැන්තිය කියලා හිතන අයට ඉතා ඉහළම මිලක් නියම කරයි. මධ්‍යම පන්තියට ඊට වඩා අඩු නමුත් ඒත් ඉහළ මිලක් නියම කරයි. තේරුණාද? මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශය විසින් ඒ ව්‍යාපාරය කරගෙන ගියා නම් ඉතා අධික ලෙස අධිලාභ ලබන්න ගන්නවා. ඒක ජනතාවගේ පැවැත්මට අහිත කරයි. එවැනි ව්‍යාපාර කටයුතු රාජ්‍යාංශයෙන් පවත්වාගෙන යා යුතුයි කියන මතය අනුව රාජ්‍යාංශ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඊළඟ හේතුව තමයි පස්වෙනි එක රජයේ සැලැස්මක් හා පාලනයක් යටතේ කටයුතු සිදු කිරීම තුළින් සම්පත් නාස්තිය අවම කිරීමට. එහෙම මතයක් ලෝකෙම තියෙනවනේ. රාජ්‍යාංශය හිතුවක්කාර විදියට අපි කියනවා ඉවක් බවක් නැතුව ව්‍යාපාර කටයුතු වල යෙදිලා පවතින සම්පත් සියල්ල විනාශ කරලා අනාගත පරම්පරාවට උපදින්න ඉන්න පරම්පරාවට උරුම කරපු ස්වභාව ධර්මයේ දායාදේ වන ඒ සම්පත් ටිකත් විනාශ කරලා අනාගත රටක් නැතිව වර්තමානයේ රට මිය දෙන්න සලස්සනවා නම් එතන තිරසර සංවර්ධනයක් නැහැ. තේරුණාද? එහෙමනම් රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන ක්‍රියාත්මක වෙනවා නම් මනාසලස්මක් ඇතුව වර්තමාන පරම්පරාව මෙන්ම අනාගත පරම්පරාව කෙරෙහිද එකසේ අවධානය යොමු කරලා අනාගත පරම්පරාවට සම්පත් සංරක්ෂණය වන ආකාරයෙන් සංරක්ෂිතව ඉතිරි වන ආකාරයෙන් වර්තමාන පරපුරේ අවශ්‍යතා සහ වුමනා ඉටු කරන්න අවශ්‍ය භාණ්ඩාසව නිෂ්පාදනය කරන්නත් බෙදා හරින්නත් ඉතුරු සම්පත් ටික ඉතා සුරක්ෂිත ලෙස භාවිතයට ගන්න පුළුවන් කියලා පොදු මතයක් තියෙනවා. අන්න ඒ මතය ඉෂ්ට කරනු වස් රාජ්‍යංශයේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. එතකොට රටේ සම්පත් ඉතාම පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීමෙන් රටේ සම්පත් නාස්තිය අඩු කරගත හැකි කියන මතයක් තියෙනවා. ඒ නිසා ඒ සාක්ෂාත් කරගන්න පොදු අංශයේ ව්‍යාපාර අවශ්‍ය වෙනවා. තේරුණානේ? හයවෙනි එක තමයි ලාභ නොමැති පෞද්ගලිකාංශයේ අත නොගසන වැදගත් මහා පරිමාණ ව්‍යාපාර මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම පවත්වාගෙන යාමට. ඇතැම් සංවර්ධන යෝජනා ක්‍රම තියෙනවා පෞද්ගලිකාංශය අත ගහන්නේ. පෞද්ගලිකාංශය ඉදිරිපත් වෙන්නේ. හේතුව ඒ සංවර්ධන යෝජනා ක්‍රමයේ ස්ථාපිත කරාට ඍජුව පෙරලා ප්‍රතිලාභ එන්නේ නැහැ පෞද්ගලිකාංශයට. ඒ නිසා ඒගොල්ලෝ අත ගහන්නේ. අපි හිතමු අධිවේගී මාර්ග නැත්තම් පුලුල් මාර්ග අක්මාවත් කියන මාර්ග අතුරු මාර්ග ඒවා ඉදි කරන්න රුපියල් ඩොලර් බිලියන ගණන් වැය කරන්න ඕනේ. වැය කළාට සෑම මාර්ගයකින්ම ටෝල් ෆී එකක් අය කරන පුරුද්දක් නැහැනේ. එක්ස්ප්‍රස් වේ එක නම් අය කරන ටෝල් ෆී එකක්. ඒකෙන් හරියනවා කියන්නකෝ. ඒකෙනුත් මේ අවුරුදු 2-3ක් තුල මුදල භාවරණය වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් යනවා. දිගු කාලයක් යනවා. අපි තුමු අධිවේගී මාර්ග නැතුව සාමාන්‍ය ප්‍රධාන මාර්ග සහ අක්මාවත් කියන අතුරු මාර්ග ඉදි කරොත් ටෝල් ෆී එකක් අය කරන්නේ නැහැනේ. ඒක අනික අකණ්ඩව දිනපතා මාසපතා නඩත්තු කරන්නත් වෙනවා. තේරෙනවද? ඒකෙන් ආදායමක් නැහැ. එහෙනම් පෞද්ගලික අංශය ඒවට එන්නේ නැහැ. රජයේ ආරෝග්‍ය ශාලා ඉදි කරොත් නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දෙන මිනිස්සුන්ට ආදායමක් එන්නේ නැහැ. එහෙනම් ඒ වගේ අත්‍යවශ්‍ය ආරෝග්‍ය ශාලා ප්‍රවාහන සේවා වැනි සේවා වලට පෞද්ගලික අංශය දායක වෙන්නේ නැහැ. නමුත් රටේ ජනතාවගේ පැවැත්මට ඒවා අත්‍යවශ්‍යයි. ඒකයි මේ කිව්වේ ලාභ උපද්දවන්න අමාරු අපහසු පෞද්ගලික අංශය අත නොගසන වැදගත් මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම සක්‍රිය කරන්නට නම් සෑම රටකටම රාජ්‍යාංශයේ සංවිධානවල අවශ්‍යතාවය තියෙනවා. අන්නේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා රාජ්‍යාංශයේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පෞද්ගලික අංශයෙන් රජයට හා ජනතාවට එල්ල විය හැකි තර්ජන පාලනය කිරීමට. පෞද්ගලික අංශයෙන් රජයට රටේ පුරවැසියන්ට අනවශ්‍ය තර්ජනයන් පීඩනයන් එල්ල වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් පාලනය කරගන්න නම් රාජ්‍යාංශයෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්න ඕනේ. හිතන්න තනිකර ප්‍රවාහන සේවාව පෞද්ගලික අංශයෙන් කරනවා කියලා හිතන්න උපකල්පනයක්. හරිද? කණිතේ ලානයන නිසා බෙදා හැරීම තනිකර පෞද්ගලික අංශයෙන් කරනවා හිතන්න ඔය දෙක විතරක් හිතන්නකෝ.
එකට බද්ධ වෙච්ච උදාහරණ ගන්න මම ගත්තේ. එහෙනම් පුද්ගලිකංශයට බැරිද තෙල් සැපෙවුම සීමා කරලා පෙට්‍රල් ලීටරයක් වර්තමාන 150 නම් ඕක රුපියල් 1000ක් කරන්න බැරිද? පුළුවන්. සල්ලි තියෙන ටික දිනක් විතරක් එතකොට වාහන ධාවනය කරයි. අපිට මොකද වෙන්නේ? වාහන ගෙදර තියලා පයින් ගමන් කරන්න වෙයි. ඇත්ත කතාව ඕකනේ. එහෙම නැත්නම් පෞද්ගලිකංශයෙන් නම් පොදු මගී ප්‍රවාහන සේවා දුම්රිය සහ බස්රථ මගින් පොදු මගී ප්‍රවාහන සේවා මෙහෙවන්නේ ඒගොල්ලෝ කියනවා අවම බස් ගාස්තු රුපියල් 200ක් වෙන්න ඕන. නැත්නම් අපි බස් ධාවනය කරන්නේ. එහෙම නැත්නම් රජයෙන් අපිට අපේ ණය කරන අසවල් බදු නීතිය ඉවත් කරන්න ඕනේ. අපි දුම්රිය හෝ බස් ධාවනය කරවන්නේ ලොකු අරුබුදයක් නේද? ලොකු අරුබුදයක් නේ. අන්න රජයටත් තර්ජන කරනවා මිනිස්සුන්ටත් තර්ජනය කරනවා. එවැනි තත්ත්වයන් දැන් කරන්න බෑනේ. ඇයි රාජ්‍යාංශයේ දුම්රිය සේවයක් තියෙනවා. රාජ්‍යාංශයේ බස්රථ මගින් පොදු මගී ප්‍රවාහන සේවයක් තියෙනවා. රාජ්‍යාංශයෙන් තෙල් ආනයනය කරලා බෙදා හරිනවා. ඒ නිසා අර මහජනතාවට සහ රජයට ඒ නිසා පෞද්ගලිකංශයට බලපෑම් එල්ල කරන්න බෑ. තර්ජන එල්ල කරන්න බෑ. අන්නේ තර්ජන පාලනය කරන්න, තර්ජනය බැහැර කරගන්න රාජ්‍යාංශයේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්න ඕන. පැහැදිලිනේ? ඔන්න ඔය වගේ සුවිශේෂී හේතු කීපයක් නිසා ලංකාවේ පමණක් නෙවෙයි ලෝක කිසිම රටක රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන රහිතව පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධාන වලින් පමණක් ආර්ථිකයන් සක්‍රිය කරන්න බෑ. ආර්ථිකයක් සක්‍රිය කරන්නට නම් පෞද්ගලිකංශයේ ව්‍යාපාර සහිතව හෝ රහිතව අනිවාර්යයෙන්ම රාජ්‍යාංශයේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්න ඕන. හරි. අපි ඊළඟ එකට යමු. පොදු අංශයේ ව්‍යාපාරවල ලක්ෂණ නැත්නම් පොදු ලක්ෂණ. රාජ්‍යයවත් පොදු අංශයේ ව්‍යාපාරවලට ආවේනික ලක්ෂණ කීපයක් අපි හඳුනා ගන්න ඕනේ. පළවෙනි එක තමයි වැඩි අයිතිය හෝ මුළු අයිතිය රාජ්‍යාංශයේ සතු වෙන්න ඕනේ. මොකද මුළු අයිතිය හෝ වැඩි අයිතිය රාජ්‍යාංශයටම හිමි වෙන්න ඕනේ පොදු අංශයේ ව්‍යාපාර නම්. දැන් බලන්න රාජ්‍ය දෙපාර්තමේන්තු වල 100%ක්ම අයිතිය රජයේ සතුයි. රාජ්‍ය සංස්ථාවල ඇතැම් ඒවා 100%ක් රජයේ සතුයි. ඇතැම් ඒවා වැඩි අයිතියක් රජයට තියෙනවා. අඩු අයිතියක් පෞද්ගලිකංශයට තියෙනවා. දැන් හොටෙල් කෝපරේෂන් හෝටල් සංස්ථාවේ කොටස් පෞද්ගලිකංශයට විකුණලා තියෙනවා. නමුත් වැඩි අරමුදල් සපයලා තියෙන්නේ රජයෙන්. ඒකයි මේ කියන්නේ වැඩි අයිතිය හෝ මුළු අයිතිය අනිවාර්යයෙන්ම රාජ්‍යාංශ සතු වෙන්න ඕන. වැඩි අයිතිය පෞද්ගලිකංශයට ගියොත් ඒක රාජ්‍යාංශීය ව්‍යාපාර කියලා කියන්න බෑනේ. තේරුණා නේද? දෙවැනි එක ලාභයට වඩා සමාජ සුබ සාධනයේ මූලික අරමුණ වේ. ලාභය නෙවෙයි. ලාභයට වඩා සමාජ සුබ සාධනය තමයි මූලික අරමුණ වෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ සමාජ සේවය තුලින් ලාභයක් ලැබුණට කමක් නැහැ. නමුත් කිසිදු දිනක පොදු අංශයේ ව්‍යාපාර ලාභ පස්සේ හඹාගෙන යන්නේ නැහැ. ලාභ හඹාගෙන යන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් මහජන සේවා සැලසීම තුල ලාභ තමන් වෙත ස්පර්ශ වෙන්න පුළුවන්. මිසක් ලාභ දැහැ ගන්න යන්නේ. ලාභ හඹාගෙන යන්නේ නැහැ. ඒ නිසා සුබ සාධන අරමුණම තමයි ක්‍රියාත්මක වෙන්නේ. තුන්වෙනි එක තමයි රජයේ පාලනයට අනිවාර්යයෙන්ම ලක් වෙනවා. සෑම රාජ්‍ය ව්‍යාපාර සංවිධානයක්ම පොදු සංවිධානයක්ම රජයේ මොකක් හරි පාලන ක්‍රියාවලියකින් රජයේ පාලනයේ රජයේ අනසකට ලක්වීම අනිවාර්යයි. රජයේ පාලනයකින් තොර නම් එක රාජ්‍යාංශ සංවිධානය කියලා කියන්න බැහැ නේද දරුවනේ? පැහැදිලි නේද? ඊළඟ එක තමයි උපේන අතිරික්ත ආදායම් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනවා. විශේෂම දෙයක්. ඕක අපි කලිනුත් කතා වුණා. මතකයිද? රාජ්‍යාංශයේ ඕනෑම සංවිධානයක් උපේන ලාභයක් එක්ක ආදායමක් නැත්නම් අතිරික්තයක් තියෙනවා නම් ඒක මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන පොදු අරමුදලක්, පොදු ගිණුමක්. අපි ඒකට කියනවා රජයේ ඒකාබද්ධ අරමුදල. Government Consolidated Fund. අන්නේ පොදු අරමුදල් ගිණුමට තමයි බැර කරන්නේ. තේරුණානේ? සීලුම රාජ්‍යාංශයේ ව්‍යාපාර කටයුතු කරලා ආදායමක් ලබන්න පුළුවන්. එහි වියදම් ආවරණයෙන් පස්සේ අතිරික්තයක් හෝ ලාභයක් තියෙනවා. ඒ බැර කරන්නේ තනි ගිණුමකටයි රජයේ ඒකාබද්ධ අරමුදලට. ඒ ඒකාබද්ධ අරමුදල මුදල් මොකද කරන්නේ? නැවත ප්‍රත්‍යායෝජන වෙන්නේ කාටද? අප සඳහාමයි. මහජනතාව සඳහාමයි. මං මාවත් ඉදි කරන්න, ආරෝග්‍ය ශාලා ඉදි කරන්න, විශ්වවිද්‍යාල පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න, ව්‍යාප්ත කරන්න. තේරෙනවද? ජාතික ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය නඩත්තු කරන්න. ඒ වගේම හදිසි විවසනයන්, සුනාමි විපත් වැනි හදිසි විවසනයන් වලදී ජනතාවට ආධාර කරන්න පාවිච්චි කරන්නේ මේ පොදු අරමුදල. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනෑම රාජ්‍ය ව්‍යාපාරයක්
ලාභ ලැබුවොත් ආදායම් ලැබුවොත් ඒ බැර කරන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලටයි. ඊළඟට රජයේ විගණකාධිපති විසින් ගිණුම් විගණනය කරනවා. සෑම රාජ්‍යංශයේ ව්‍යාපාරයකම ගිණුම් විගණනය විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් තමයි මෙහෙවන්නේ. අර පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල වගේ ස්වාධීන විගණකරුන් අතින් සිදු වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊළඟට රජයේ දෙපාර්තමේන්තු. අපි දැන් මේ වන විට පොදු අංශයේ ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා. පොදු අංශයේ ව්‍යාපාරවලට ආවේනික ලක්ෂණ අපි හඳුනාගත්තා. පොදු අංශයේ හෙවත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර ක්‍රියාත්මක විය යුත්තේයි. පොදු අංශයේ ව්‍යාපාර පවත්වාගෙන යාම අත්‍යවශ්‍යලා තියෙන රටකට ඇයි කියන අදහසට අපි හේතු කීපයක් කතා කරා. ඒක විභාගයට නිරන්තරයෙන්ම ප්‍රශ්නයක් වශයෙන් විමුණුව කියලා කිව්වා. මතකයිනේ? අපි දැන් බලන්න යන්නේ පොදු අංශයේ ව්‍යාපාර වර්ග එකින් එක විශ්ලේෂණය කරන්න. සිලබස් එකට අනුව. මුලින්ම රාජ්‍ය දෙපාර්තමේන්තු, ස්ටේට් ඩිපාර්ට්මන්ට්. මේ දෙපාර්තමේන්තු කියනකොටම අනිවාර්ය අපේ මනස හොල්මන් කරන විවිධ දේවල් නේ. දෙපාර්තමේන්තු කියන්නේ ප්‍රබලම ව්‍යාපාර සංවිධානය. රජයේ පැරණිම සංවිධානයක්. රාජ්‍යාංශයට නැතුවම බැරි සංවිධානයක්. ඒ වගේම රාජ්‍යාංශයේ ප්‍රතිපත්ති වලට අනුගත වෙලා කටයුතු කරන සංවිධානයක්. සමහරට රාජ්‍යාංශයේ අකාර්යක්ෂම සංවිධාන වර්ගයක්. රාජ්‍යාංශයේ ධනය විනාශ කරන, ධනය ගිලින ව්‍යාපාර සංවිධාන වගේ විවිධ ධනාත්මක ඍණාත්මක මතකයන් මේ දෙපාර්තමේන්තුව කියෙද්දිම අපට සිහිගැන් වෙනවා. කොහොම වුණත් ලංකාවේ හැම රජයකම පාලන යුගයක රාජ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් රටේ අනාගත පැවැත්ම උදෙසා විශාල කාර්යභාරයක් කරපු සහ කරන ව්‍යාපාර සංවිධාන විශේෂයක් වශයෙන් අපට පිළිගන්න වෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තුව. කියන්නේ පෞද්ගලික අංශයෙන් එම සේවාවන් ඉටු කළා නම් සමහර විට මේ වන විට රටක් නැහැ. ඒ නිසා අපිට ජීවත් වෙන්න අනාගතය සඳහා රටක් ඉතුරු කරන්න අවශ්‍ය බොහොම සූක්ෂම කාර්යභාරයන් රසක් ඉෂ්ට කරන බලාධිකාරියක් තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව. එතකොට රාජ්‍ය දෙපාර්තමේන්තු තවමත් විභාගයට එනව නිර්වචනය කරන්න. රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් යන්නේ අදහස් කරන්නේ කුමක්ද? ආදි වශයෙන් ඇහුවම ඒකට බොහොම සරල නිර්වචනයක් දෙන්න. ඒ නිර්වචනයේදී සමහර විට මාකින් ස්කීම් එකේ නිශ්චිත නිර්වචනයක් දෙන්නේ නැහැ. දෙයි මෙන්න මේ කාරණා ඇතුළත් නිවැරදි පිළිතුරට ලකුණු 4ක් ලබා දෙන්න. නැත්නම් ලකුණු 2ක් ලබා දෙන්න. මේ කාරණා නොමැති නම් අඩු නම් ලකුණු අඩුවෙන් ලබා දෙන්න කියලා උපදෙස් දෙනවා. ඒ නිසා මොනවද ඒ කාරණා? අන්නේ කාරණා සහිතව අපිට මේක නිර්වචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි පූර්ණ රාජ්‍ය හිමිකාරත්වය. පූර්ණ රාජ්‍ය හිමිකාරත්වයක් කියන කතාව එන්නම ඕනේ. පළවෙනි එක. ඊට පස්සේ අමාත්‍යාංශගත පාලනය කියන මූලිකාංගයත් එන්නම ඕනේ. ඔක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟව කතාව එන්නම ඕනේ. එකඟව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන ආයතන විශේෂයක් නැත්නම් ව්‍යාපාර විශේෂයක් තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු. තේරුණානේ? මොකද්ද පූර්ණ රාජ්‍ය හිමිකාරත්වය? පුද්ගලික අංශ කිසිම අයිතියක් නැහැ මේවේ. මුළු අයිතිය තියෙන රජයටයි. රජයෙන් තමයි සම්පූර්ණ අරමුදල යොදවන්නේ. රජය තමයි සම්පූර්ණ ප්‍රතිලාභ භුක්ති විඳින්නේ. රජයෙන් තමයි මේ ආයතනයේ සේවකයන්ට පඩි ගෙවන්නේ. විශ්‍රාම රුක් ගෙවන්නේ. තේරුණානේ? ඒ නිසා පූර්ණ රාජ්‍ය අයිතිය. අමාත්‍යාංශගත පාලනයක්. සෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක්ම කිසියම් හෝ අමාත්‍යාංශයක පාලනයට නතු කරලා තියෙන්නේ. අපි ඒකට කියනවා විශේෂ අමාත්‍යාංශය කියලා. සබ්ජෙක්ට් මිනිස්ට්‍රි කියලා. ඒ විශේෂ අමාත්‍යාංශයක පාලනයට ලක් කරලා තියෙනවා. ඊළඟට පවතින රජය කුමන රජයක් හෝ වේවා ලංකාවේ තියෙන ඕනම දේශපාලන පක්ෂයක් සම්බද්ධ වෙච්ච කුමනම රජයක් තිබුණත් ඒ රජයේ ප්‍රතිපත්ති තියෙනවනේ දරුවනේ. ඒ කියන්නේ රට ඉදිරියට පවත්වාගෙන යාමේදී පදනම් කරගන්න
අනුගමනය කරන නැත්නම් ගුරු කොට ගන්න ආදර්ශයට ගන්න දර්ශනයන් තියෙනවා. ඒ තමයි රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ. තේරෙනවද? අන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟ වෙන්න ඕනේ. පවතින රජය සමාජවාදී ප්‍රතිපත්ති සහිත රජයක් වෙන්න පුළුවන්. ධනවාදී ප්‍රතිපත්ති සහිත රජයක් වෙන්න පුළුවන්. ඒ මොන රජයක් වුණත් ඒ රාජ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න දෙපාර්තමේන්තු බෙදලා ඉන්නවා. එහෙනම් දෙපාර්තමේන්තුව වල ආරම්භයේ සිට අද දක්වා ඒ સિદ્ધාන්තේ කඩ වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණා තුන ඇතුළත් කරලා අර්ථකථනයක් කරන්න ඕනේ. තේරුණානේ? පූර්ණ රාජ්‍ය හිමිකාරත්වයක් හා අමාත්‍යාංශගත පාලනයක් යටතේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟව කටයුතු කිරීමට ක්‍රියා කරන ආයතන විශේෂය තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු. මේ තියෙන උදාහරණ කිහිපයක් දැනටත් ලංකාවේ සක්‍රිය වන දෙපාර්තමේන්තු. එකක් තමයි වාණිජ්‍ය දෙපාර්තමේන්තුව. කොමර්ස් ඩිපාර්ට්මන්ට් කියන එක. නැත්නම් ඩිපාර්ට්මන්ට් ඔෆ් කොමර්ස් කියන එක ලංකා විදේශ වෙළඳාමට මහඟු දායකත්වයක් දෙමින් රටට විනිමය උල්පතක් පාදන්නට සහාය දක්වන දෙපාර්තමේන්තුව. විශේෂයෙන්ම භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන අයට ආනයන සහ අපනයන ක්‍රියාවලිය දෙන්නට අවශ්‍ය දැනුම ලබා දෙන, උපදෙස් ලබා දෙන. ඒ වගේම වඩා හොඳ විදේශ වෙළඳ ප්‍රතිපත්ති සහ විදේශ වෙළඳාම ප්‍රගුණ කරගත හැකි වැඩසටහන් සම්පාදනය සම්බන්ධයෙන් රජයේ උපදේශකයා වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වාණිජ්‍ය දෙපාර්තමේන්තුවයි. තේරුණාද? අන්න ඒ වගේ විදේශ වෙළඳාම හා සබැඳිව විශාල කාර්යභාරයක් කරන දෙපාර්තමේන්තුව. අනික ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව. ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එක. ලංකාවේ තියෙනවා සීමා කරපු ආනයන ද්‍රව්‍ය සහ අපනයන ද්‍රව්‍ය. තහනම් කරපු නෙමෙයි. තහනම් නම් ගේන්න බෑනේ. සීමා කරලා කියන්නේ කිසියම් බාධාවක් බැරියර් එකක් තියෙනවා. අවසරයකින් තොරව ගේන්න බෑ. එහෙනම් සීමා කරපු ආනයන ගෙන්වනවා නම් ඒකට ඉම්පෝර්ට් ලයිසන් එකක් ඕනේ. සීමා කරපු අපනයන ඔය ඇද්දලා වගේ දනු බහන්න ඒ වගේ සීමා කරපුවා තියෙනවා. ඒවා එක්ස්පෝර්ට් කරනවා නම් එක්ස්පෝර්ට් ලයිසන් එකක් ඕනේ. අන්නේ දෙකම නිකුත් කරන එකම බලාධිකාරිය තමයි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එක. ඊළඟට කම්කරු දෙපාර්තමේන්තුව. කම්කරු දෙපාර්තමේන්තුව කියනකොට මතක් වෙනවා කම්කරු උද්ඝෝෂණ 100ට එනවනේ. ලංකාවේ වැඩ කරන ජනතාව කියලා කියන්නේ අපි. වැඩ කරන ජනතාවගේ එනම් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර දීමට රාජ්‍යංශයෙන් ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුව තමයි මේ. විවිධ කම්කරු නීති තියෙනවා, අනපනක් තියෙනවා. ඒ කම්කරු නීතිවල කම්කරු අයිතිවාසිකම් වරප්‍රසාද තහවුරු කර දීමේ වගකීම රජයේ වෙනුවෙන් උසුලන සුවිශේෂී දෙපාර්තමේන්තුව තමයි කම්කරු දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ලංකාවේ ආනයන අපනයන පරීක්ෂා කිරීමේ කාර්ය සහ එම ආනයන අපනයන මත ආනයන සහ අපනයන කරුවන්ගෙන් රජයට බදු අය කර දීමේ කර්තව්‍ය ඉෂ්ට කරන ප්‍රධාන බලාධිකාරී තවම සක්‍රියයි. ලංකාවට වැඩිම ආදායමක් ලබා දෙන දෙපාර්තමේන්තු 3ක් කියලා කියනවනේ. එකක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. බදු විශාල ප්‍රමාණයක් අය කර දෙනවා. අනිත් එක ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ආනයන අපනයන මත විශාල බදු ප්‍රමාණයක් උපද්දවලා දෙනවා. අනිත් එක සුරා බදු දෙපාර්තමේන්තුව. මතකයිනේ සුරා බදු දෙපාර්තමේන්තුව ඒකෙනුත් මත්පැන් සහ දුම්කල බදු වලින් විශාල ආදායමක් කරගෙන රජයේ ප්‍රධාන ආදායම් උල්පත් 3 හසුරුවන දෙපාර්තමේන්තු 3න් එකක් තමයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. ඊළඟට මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව. ලංකාවේ රථ වාහන ලියාපදිංචිය. ඒ ලියාපදිංචිය වාර්ෂික අලුත් කරනු ලබන. තේරුණාද? රථ වාහන අලෙවි කිරීමේදී අයිතිය පැවරීම් ලියාපදිංචි කරමින් රජයට විශාල ආදායම් ප්‍රමාණයක් ලබා දෙන තවත් දෙපාර්තමේන්තුවක් වගේ දෙපාර්තමේන්තු කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දැනට දෙපාර්තමේන්තු රාමුවෙන් ඉවතරගත ව්‍යාපාරක් තියෙනවා. ඒව දැන් දෙපාර්තමේන්තු නොවේ වෙනත් රාජ්‍ය සංවිධාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එක්ක පෞද්ගලික සංවිධාන වශයෙන්. පළවෙනි එක තමයි විදුලි බල දෙපාර්තමේන්තුවක් තිබුණානේ. නමුත් පසු කාලීනව එක ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයකට පත් වෙනවා. රජයේ සංස්ථාවකට පත් වෙනවා. ජල සම්පාදන දෙපාර්තමේන්තුවනේ කලින් තිබුණේ. පසු කාලීනව එකත් සංස්ථාවක් වෙනවා. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය කියලා. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවක් කලින් තිබුණානේ. ඒක පස්සේ රජයේ සමාගමක් වෙනවා. සීමා සහිත මැෂින් ලීසස් සමාගම කියලා. සීමා සහිත මැෂින් ලීසස් සමාගම.
විදුලි සංදේශ දෙපාර්තමේන්තුවත් කලින් තිබුණා. පස්සේ ඒක පරිවර්තනය වුණා ශ්‍රී ලංකා ටෙලිකොම් වශයෙන්. ඒක ටෙලිකොම් කියන රජයේ සංස්ථාවක් වුණා. දැන් වර්තමානයේ යන්නේ සීමා සහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම. රජයේ සමාගමක් විදිහටයි. දුම්රිය දෙපාර්තමේන්තුව තේරුණාද? මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දුම්රිය දෙපාර්තමේන්තුව කලින් ඇත්තරම දෙපාර්තමේන්තුවන්නේ. පස්සේ ඔක අධිකාරියක් කරා. අධිකාරියක් කළා. තේරුණාද? ඒ කියන්නේ සංස්ථාවක් කළා. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව දැන් නැහැනේ. නමුත් විශාල සේවක උද්ඝෝෂණ දුම්රිය දෙපාර්තමේන්තුව හා සැබැඳි වෘත්තීය සමිති මගින් විශාල කම්කරු උද්ඝෝෂණ රැල්ලක් රජයට එරෙහිව ඉදිරිපත් කරලා නැවත මේක මොකද කරේ? නැවත දෙපාර්තමේන්තුව බවට පත් කරගත්තා කියලා කියනවා. ඕක ඇත්ත නැත්නම් අපිට විග්‍රහ කරන්න බෑ. අපි හිතනවා දැන් මේක දෙපාර්තමේන්තුව රාමුවෙන් වෙතර ගත්තා කියලා. නමුත් උද්ඝෝෂණ හමුවේ ආයි මේක සංස්ථාව කියන එක දුම්රිය අධිකාරිය කියන එක දෙපාර්තමේන්තුව කරා කියලා කියලා අපි ඇත්ත නැත්නම් අපි ඒක අනාගතේ බාර කරමු. හරි. අනික වරාය කොමිෂන් සභා දෙපාර්තමේන්තුව. වරාය කොමිෂන් සභා දෙපාර්තමේන්තුව පැහැදිලිවම දැන් නැහැනේ. ඒක තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය බවටපත් වෙන්නේ. තවත් රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධ කරගෙන. ඊළඟට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව. ඒකත් දැන් නැහැනේ. ඒක තමයි කන්වර්ට් වෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බවට. රජයේ සංස්ථාවක් බවට වගේ ඇතැම් දෙපාර්තමේන්තු අද සක්‍රිය වෙන්නේ නැහැ. රජයේ රාජ්‍යාංශය හෝ පෞද්ගලික අංශයේ සමාගම් වූ සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? අපි ඊළඟ කාරණයට යමු. රාජ්‍ය දෙපාර්තමේන්තු වල පවතින ප්‍රධාන ලක්ෂණ. අපි දැනගන්න ඕනේ. රාජ්‍ය දෙපාර්තමේන්තු වල පවතින ප්‍රධාන ලක්ෂණ. පළවෙනි එක අයිතිය. පූර්ණ අයිතිය රජයේ සතු වේ. අය කිසිදු වාදයක් එතන නැහැ. අරමුදල් සපයන්නේ වාර්ෂික අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන සලසනවා, මුදල් වෙන් කරනවා, මහා භාණ්ඩාගාරයෙන් මේවට අවශ්‍ය අරමුදල් සපයනවා. කොටස් නිකුත් කිරීම නායකරයෝ මුකුත් නැහැ. තනිකර ඒ නිසා අයිතිය යන්නේ රජයටයි. තේරුණානේ? දෙවෙනි එක ප්‍රාග්ධනය. රජයේ වාර්ෂික අයවැයෙන් අරමුදල් ප්‍රතිපාදනය කරනවා. වාර්ෂික අයවැයෙන් අරමුදල් ප්‍රතිපාදනය කියන්නේ මොකද්ද? වෙන් කරනවා. වෙන් කරාම මහා භාණ්ඩාගාරයෙන් විටින් විට ඒ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර කරගෙන යාමට ඒ මුදල් නිකුත් කරනවා. තුන්වෙනි එක මූලික අරමුණ සමාජ සුබ සාධනය. කොහොමත් පොදු අංශේ ව්‍යාපාර අරමුණේ කරේ ලාභය නෙවෙයි සමාජ සේවය. හතරවෙනි එක සංවිධානය නැත්තම් කළමනාකරණය. එක්ක සංවිධානය නැත්තම් කළමනාකරණය. ඒ කියන්නේ සීමිත සම්පත් පිළිබඳ තීරණ ගනිමින් සීමිත සම්පත් දෙපාර්තමේන්තුවක් තුළ සිදුවන මෙහෙයුම් ක්‍රියාවලියට බද්ධ කිරීමේ කාර්යය කරමින් ඒ සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව මෙහෙයවීමේ ක්‍රියාවලිය තමයි මේ සංවිධානයේ කළමනාකරණයට අයිති වෙන්නේ. ඒ දේ කරන්නේ රජයේ නිලධාරි මණ්ඩලයක් මගින්. ඒ කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියා ඉන්නවා. දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි කොමසාරිස් කියන්නේ. සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු වල ප්‍රධානියාගේ නිල නාමය කොමසාරිස්. කොමසාරිස් ඇතුළු රජයේ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි පවත්වාගෙන යන්නේ. අර සංස්ථා සමාගම් වගේ අධ්‍යක්ෂ මණ්ඩලයක් නොවේ. සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු බහුතරයක ප්‍රධානියාගේ නිල නාමය කොමසාරිස්. ඇතැම් විශේෂිත අවස්ථාවල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමය වෙනස් වෙච්ච අවස්ථා සීමිත ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවන්නේ දැන් ගාල්ල පොලිසිය, තිරුකොණාමලේ පොලිසිය, අලුත් කඩේ පොලිසිය කියලා කියන්නේ ඒ ශාඛානේ දෙපාර්තමේන්තුවේ ශාඛා. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියත් පොලිස් කොමසාරිස් වෙන්න එපේ. නමුත් පොලිස් කොමසාරිස් කිව්වම නිකන් ඒ නිලේ ගහම්බීර බවකුත් නෑ නේද? ටිකක් මෘදු ගතියක් තියෙනවනේ. නේ සොෆ්ට් ගතියක් තියෙනවනේ. නමුත් පොලිස් පති දැක්කද? පොලිස් පති කියද්දි මොකද වෙන්නේ? පොලිස් පති කියද්දි ඒකේ තියෙනවා ඒ තනතුරේ නිලේ ගහම්බීර බවක් තියෙනවා. ඒ නිසා එතනදී කොමසාරිස් වචනේ පාවිච්චි කරන්නේ පොලිස් පති කියලා කියනවා. ඊළඟට විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය අංශේ ව්‍යාපාරවල ගිණුම් විගණනය කරන බලාධිකාරිය. ඒකෙත් විගණන කොමසාරිස් කිව්වොත් ඒකේ ගහම්බීර බවක් නැහැ නේ, සරක් නැහැ. ඒ නිසා රජයේ විගණකාධිපති දැක්කද? ඒකේ තියෙන ගහම්බීර බවක්. ඒ වගේ සීමිත අවස්ථාවල හැරුණම දෙපාර්තමේන්තු ප්‍රධානිය කොමසාරිස්. එනං ඒ කොමසාරිස්ට පුළුවන් තමන්ට පැවරුණු දෙපාර්තමේන්තුවේ වගකීම් ජාතික මට්ටමින් ඉෂ්ට කරන්න නියෝජ්‍ය නැත්නම් සහකාර කොමසාරිස්වරු
ගන්නව පත් කරගන්න පුළුවන්. ඒතර ඒගොල්ලොත් රජයේ නිලධාරී. සහකාර කොමසාරිස්වරුන් යටතේ විවිධ තනතුරු වල රජයේ ගණකාධිකාරී, රජයේ ප්‍රධාන ලිපිකරු ආදී වශයෙන් තනතුරු ඇති කරලා රජයේ නිලධාරීන් පිරිසක් බදව ගන්නවා. අන්නේ රාජ්‍ය නිලධාරී මඩුල්ලෙන් තමයි දෙපාර්තමේන්තුව වල කටයුතු ඔක්කොම කළමනාකරණය වෙන්නේ. පැහැදිලිද? ඊළඟට ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි. විගණන කටයුතු රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් තමයි සිදු කරන්නේ. සෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවම ගිණුම් තැබීම කරන්න ඕන. ගිණුම් විගණනය ස්වාධීන විගණකරු කතාවක් නැහැ. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් තමයි ඉෂ්ට කරන්නේ. ඊළඟ ලක්ෂණය පාලනය. පාලනය. රජයේ ඍජු පාලනයට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම රජයේ පාලනයක් තියෙනවනේ. ඒ කොහොමද? ආයතන සංග්‍රහය. රජයේ තියෙන ආයතන සංග්‍රහය නැත්නම් ආයතනික සංග්‍රහය තේරෙනවද? අන්නේ රජයේ ආයතනික සංග්‍රහය තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු පරිපාලනය මෙන්ම කළමනාකරණයට දාන විධිවිධාන. සේවකයන් බඳවගන්නේ, සේවකයන් ඉවත් කරන්නේ, සේවකයන්ට උසස් වීම දෙන්නේ, සේවකයන්ගේ වැටුප් පරිමාණ නිශ්චය කරන්නේ. තේරෙනවද? ඒ වගේම දෙපාර්තමේන්තුව ඇතුලේ සංවිධාන ව්‍යුහයන්, තනතුරු ව්‍යුහයන් හදන්නේ. මේ සෑම දෙයක්ම කරන්නේ ආයතනික සංග්‍රහය විධිවිධාන වල අනුව. එහෙනම් ඒ ආයතන සංග්‍රහය හැදුවේ කවුද? රජය. එහෙනම් ආයතන සංග්‍රහයට යටත් වෙනවා කියන්නේ රජයට යටත් වෙනවා. රජයේ පාලනයක් තියෙනවා. අනික මුදල් රෙගුලාසි, පරිපාලන රෙගුලාසි හා අමාත්‍යාංශයේ කාලීන චක්‍රලේඛ. දැන් රජයේ මුදල් රෙගුලාසි, මුදල් අමාත්‍යාංශයේ පරමාණු චක්‍රලේඛ මගේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිපාලන රෙගුලාසි පරමාණු චක්‍රලේඛ මගේ. ඒවටත් යටත් වෙන්න වෙනවා. ඒත් රජයට යටත් වීම. රජයේ පාලනය. ඊළඟට හැම දෙපාර්තමේන්තුවම කිසියම් විෂයකට අදාළ මොකද අපි කිව්වේ? අමාත්‍යාංශිකින්, විෂය භාර අමාත්‍යාංශිකින් පාලනය වෙනවා. ඒ විෂය භාර අමාත්‍යාංශයට පුළුවන් චක්‍රලේඛ මගින් යම් යම් නියෝග පනවන්න. ඒවටත් අවනත වෙන්න වෙනවා. ඒ කියන්නේ රජයේ පාලනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟට වගකීම. රජයේ අසීමිත වගකීම. සෑම රාජ්‍ය ආයතනයකම කටයුතු මගින් බාහිර පාර්ශවයකට හෝ මහජනතාවට කිසියම් පීඩනයක් අලාභහානියක් වෙනවා නම් ඒගොල්ලෝ අධිකරණයේ පිහිටපතලා අධිකරණයෙන් ලොකු වන්දියක් අනුමත කරගත්තා නම් ඒ වන්දිය අසීමිත ආකාරයෙන් ගවන් වෙන රජයට සීමාවක් නැහැ. වගකීම අසීමිතයි. ඊළඟට ලාභ. අපි කලින් කිව්වා වගේ රජය දරා ගන්නවා. ලාභ ලැබුණොත් රජයට, අලාභත් විඳ ගන්නව රජයමයි. ලාභ රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන්නේ. මතකනේ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තුල තියෙන පොදු තනි ගිණුමක් තියෙනවා. ඒකාබද්ධ අරමුදල් ගිණුම. අන්නේ ගිණුමට තමයි බැර වෙන්නේ. ඒක රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා ප්‍රතිආයෝජනය වෙනවා. හරිනේ? ඊළඟට නෛතික පුද්ගල භාවය. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ නෛතික පුද්ගල භාවය නැහැ කියලා. නමුත් මගේ කෝණයෙන් නම් මේකට නෛතික පුද්ගල භාවයක් තියෙනවා. අපි එක විග්‍රහ නොකර ඉඳිමුකෝ. සාමාන්‍යයෙන් විෂය නිර්දේශන අනුව යන්නේ ගුරුවත් පොතෙන් අපිට කියන්නේ නෛතික පුද්ගල භාවයක් නැහැ කියලා. එහෙනම් නෛතික පුද්ගල භාවයක් නැහැ. නමුත් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයෙන් නීති හමුවේ පෙනී සිටින්න වෙනවා. ඒ කියන්නේ දෙපාර්තමේන්තුවක් බාහිර පාර්ශවයකට විරුද්ධව නඩුවක් පවරනවා නම් පවරන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නම. තේරුණාද? බාහිර පාර්ශවයක් විසින් දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් පවරනවා නම් දෙපාර්තමේන්තුවේ නමර නෙවෙයි ප්‍රධානියාගේ කොමසාරිස්වරයාගේ නිල නාමයට විරුද්ධව නඩු පවරන්න ඕනේ. බලන්න එතන තියෙන ගැටලුව. දැන් නෛතික පුද්ගල භාවයක් නැත්නම් එක් හිමිකරුවගේ නම ඉන්නේ උසාවිය යන්න වෙන්නේ. තේරුණාද? නමුත් දැන් මෙතන එක් හිමිකරුවෝ නැහැ. එකම හිමිකරු රජය. රජේ නම ඉන්නේ යන්නේ. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නම ඉන්නේ. සේවකයන්ගේ නම නෙවෙයි. පොඩි එතන තියෙනවා නෛතික පුද්ගල භාවයක් ඇති බවක්. නමුත් ඇත්තම දෙපාර්තමේන්තු කියන එක සංස්ථාපනයක් වෙන්නේ නැහෙනි. නීතිගත කිරීමක් වෙන්නේ නැහෙනි. විශේෂිත නීතියක විධිවිධාන යටතේ විශේෂිත රාජ්‍ය බලාධිකාරයක ලියාපදිංචි කරලා පිටුවන්නේ. දැන් සමාගම් පනත යටතේ සීමිත සමාගමක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ රෙජිස්ටරේ නම ඇතුළත් කරලා එයාගෙන් සහතිකයක් කරන් ලියාපදිංචි කිරීම වෙනවනේ. එහෙම දෙයක් මේක වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා නෛතික පුද්ගල භාවයක් නැහැ කියන එකට අපි වැඩිපුර හිතනමන වෙනවා. හැබැයි නීති හමුවට යන්න ඕනේ ප්‍රධානයාගේ නිල නාමය මගින්. පැහැදිලිනේ? ඊළඟට පැවැත්ම. අනිවාර්යයෙන්ම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. මොකද රජයේ සංවිධානයක්. ඒ නිසා මේකේ හිමිකරු මේ යනවා කියලා කතාවක් නැහැ.
දැන් හිමිකරුවෝ මිය ගියොත් ව්‍යාපාරය අවසන් වෙනවා. ඒකනේ අඛණ්ඩ ප්‍රතිපත්තියක් නැහැ කියන්නේ. සමහර ව්‍යාපාරවල මේක එහෙම එකක් නෑ. හිමිකරුවෝ රජයේ මියාවක් කතාවක් නෑනේ. එක රජයක් බලයෙන් පහ වෙලා ගිය තව රජයක් එනවා. හැමදාම රජයක් තියෙනවා. ඒ නිසා අඛණ්ඩ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ කියන්නේ රජයේ විසින් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නීත්‍යානුකූලව වසාදමන තුරු දෙපාර්තමේන්තු වෙහෙලන්නේ නැහැ. රජයේ පරාජය වුණා, රජයේ නිලධාරීන් වෙනස් වුණා, රජයේ ඇමතිවරු වෙනස් වුණා කියලා දෙපාර්තමේන්තුවල බලපෑමක් නැහැ. අඛණ්ඩ ප්‍රතිපත්තියක් තියෙනවා. සේවාදායකයි. වැදගත්ම ලක්ෂණයක් රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් හිමි. හරිනේ? රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් හිමි. ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවයට බැඳියාවක් කියන්නේ වැදගත් මේ ඊළඟට ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවයට බැඳියාවක් ඇති රාජ්‍ය සේවකයින්ගෙන් තමයි සමන්විත වෙන්නේ. මේගොල්ලෝ රාජ්‍ය සේවකයෝ නැත්නම් රජයේ සේවකයෝ. මේගොල්ලෝ රාජ්‍ය සේවකයෝ. මේ පළවෙනි කාරණය, මේ පළවෙනි කාරණය, මේ දෙවෙනි කාරණය, මේ තුන්වෙනි කාරණය. තේරුණාද? දැන් පෞද්ගලික අංශය නම් වැටුප් ගෙවන්නේ පෞද්ගලික අංශයනේ. මේවා රජයේ ආයතන. වැටුප් ගෙවන්නේ රජයේ. 55 හෝ 60න් පස්සේ විශ්‍රාම ගියන් පස්සේ මියනකම් විශ්‍රාම වැටුප් දෙන්නේ කවුද? ඒත් රජයෙන්මයි. තේරුණාද? ඒ නිසා මේ සේවකයෝ රජයේ ඕනෑම දෙපාර්තමේන්තුවක සේවයට බැඳුණු අය. නිශ්චිත දෙපාර්තමේන්තුවක් නැහැ. ඒ නිසා අපි කියන මේගොල්ලන්ට රජයේ සේවකයෝ. හරිද? රජයේ සේවකයෙක්. රජයේ සේවකයෙක් නම් එයා ඕනම දෙපාර්තමේන්තුවක සේවයට යන්න ඕනේ. ඕගොල්ලන් ගෙදර කාමර 5ක් 6ක් තියෙනවා වැඩිපුර තියෙනවා නම් ඕගොල්ලන්ගේ මිත්‍රයෙක් යාළුවෙක් යෙහෙලියක් බෝඩ් කරගන්න පුළුවන් උසස් පෙළ විභාගේ හමාර වෙනකම්. ඒතර ඕගොල්ලන්ගේ තාත්තලම්මලා වාගේ යහළුවට හෝ යෙහෙලියට අපේ තුමු ඔෆිස් රූම් එක කියන කාමරේ වෙන් කරලා දුන්නා කියලා. ඉතින් එයා ඉන්නකම් ඒ අවුරුදු හරි දෙක හරි එයාට ඒක අයිති. දැන් තාත්තලම්මට බලුවොත් මාස්පතා කාමරේ මාරු කරන්න. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑනේ. නමුත් ඔබ ගෙදර සමාජික ඔබේ නිදන කාමරේ අමුත්තවාම ඥාතින් නාම දෙන්නකොත් දෙන්න වෙන්නේ නැද්ද? දෙන්න වෙනවා. ඔබ ඔබේ කාමරේ ඉඳන් රාත්‍රියට අපි හිතමු කම්පියුටරේ පාවිච්චි කරලා හෑන්ඩ් ෆෝන් එක පාවිච්චි කරලා අපි හිතමු ක්‍රීඩා කරනවා ගේම්ස් ගහනවා. නරක දෙයක් නෙවෙයි. නමුත් ඉතින් පාඩම් කරන කාලේ නාස්ති කිරීමක් නේ. ඒකට විරුද්ධව කියනවා රාත්‍රී කාලේ ඒ කාමරේ ඉන්න බෑ. අපේ කාමරේට එන්න ඕනේ. එන්න ඕනේ. තේරෙනවද? ඇයි ඔයගොල්ලෝ ගෙදර සමාජිකයෝ? ගෙදර සමාජිකයෝ. ඒ වගේ තමයි මේක මෙතන රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ නම් නිශ්චිත දෙපාර්තමේන්තුවක් නැහැ. ගෙදර සමාජිකයෙක් නම් නිශ්චිත කාමරයක් නැහැ. නවතන් කරුවෙකුට නිශ්චිත කාමරයක් අපි දෙන්න ඕනේ. ඒ වගේ රජයේ සේවකයින්ට නිශ්චිත දෙපාර්තමේන්තුවක් නැහැ. ඒගොල්ලෝ ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවයට වාර්තා කරන්න කියලා නියෝග આવොත් අනිවාර්යයෙන් මේක බාර ගන්න ඕනේ. නැත්නම් රැකියාව අයිමි කර ගන්න ඕනේ. ඒ නිසා තමයි ඔබ දන්නවා ඔබේ පවුලේ ඥාතීන් ඉන්නවා. ගමේ ඔබ දන්න හිතවත් අය ඉන්නවා. වැඩිහිටියෝ ඉන්නවා. ඒගොල්ලෝ කලක් යම් දෙපාර්තමේන්තුවක වැඩ කරා. පස්සේ වෙලින්නම් ඒගොල්ලෝ දැන් ඒ දෙපාර්තමේන්තුවේ නැහැ. අපි හිතමු රජයේ ගණකාධිකාරීවරයෙක් ඉන්නවා කියලා හිතන ඕගොල්ලෝ දන්න. ගවර්න්මන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක්. ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි විභාග සමත් වෙච්ච. ඒ රජයේ ගණකාධිකාරීවරය ඔබ දන්න කාලේ ඉඳන් අපි හිතමු සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ හිටියා. එයාට සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ලොකු පිළිගැනීමක් ඒ වගේම බලතල තියෙනවා. ඒ නිසා ඒ ඕගොල්ලෝ සමහරට රජයේ රෝහල් වලින් යම් යම් සේවා ලබා ගන්න ගියාම එයාගෙන් උදව් ගත්තා. ඒ රෝහල් සේව ඔබට පහසුවෙන් ඉෂ්ට කරගන්න ලැබුණා. නැවත ඔබ කාලයකට පස්සේ එයාගෙන් ඒ සේවාව ලබන්න එයා අමතක දියා කියනවා අයියෝ දැන් මම එහෙ නෑ මම දැන් ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ. තේරුණාද? අන්න මාරු වෙලා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේ රාජ්‍ය සේවකයන්ට නිශ්චිත දෙපාර්තමේන්තුවක් නෑ. සමහර විට විශ්‍රාමයේදී ඒගොල්ලෝ දෙපාර්තමේන්තු 10ක 15ක සේවය කරලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. එහෙනම් රජයෙන් පඩි ගෙවනවා, විශ්‍රාමයට ගෙවනවා. නිශ්චිත දෙපාර්තමේන්තුවක් නැහැ. ඕනෑම දෙපාර්තමේන්තුවක සේවයට බැඳීමක් තියෙනවා. බැඳීමක් තියෙන රජයේ සේවකයන්ගෙන් තමයි මේ සේවාදායකයන් සමන්විත වෙන්නේ. ඔය වගේ ප්‍රධාන ලක්ෂණ කීපයක් අපිට දෙපාර්තමේන්තු වල හඳුනා ගන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යමු. දෙපාර්තමේන්තු පවත්වාගෙන යාමේදී පවතින ප්‍රධාන ගැටලු. දෙපාර්තමේන්තු පවත්වාගෙන යාමේදී ප්‍රධාන ගැටලු බාධක සීමාවන් තියෙනවා. පළවෙනි එක තමයි
වාණිජමය මුහුණුවරක් ලබා දීම අපහසු වීම. වාණිජමය මුහුණුවරක් ලබා දෙන්න අමාරුයි. මොකද්ද මේ කියන්නේ? ලාභ ඉපීමේ ප්‍රධාන ඉලක්කයක් ආරෝපණය කරන්න අමාරුයි. ඒකට හේතුව තමයි දැන් දෙපාර්තමේන්තු වල ඉතිහාසය ගත්තොත් අවුරුදු 100කට වඩා වැඩිනේ. ඒ මුළු කාලය පුරාම රටේ ශ්‍රී ලාංකික ප්‍රජාව සැලකුවේ නැත්නම් ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ එදත් තිබුණා අදත් තිබුණා. මොකද්ද? පූර්ව උපකල්පනයක්. ශ්‍රී ලංකා ප්‍රජාව තුළ එදත් තිබුණා අදත් තියෙනවා පූර්ව උපකල්පනයක්. පූර්ව නිගමනය මොකද්ද? දෙපාර්තමේන්තු තියෙන්නේ, රජයේ දෙපාර්තමේන්තු තියෙන්නේ ජනතාවට සේවය කරන්න. ඒ නිසා ඒගොල්ලෝගේ ඒගොල්ලෝ සපයන භාණ්ඩ ආසේවවල මිල අසාමාන්‍ය මිලක් වෙන්න බෑ. මිල වැඩි කරන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අපට අඩු මිලට දෙන්න ඕනේ. එහෙම මතයක් තියෙනවනේ දරුවනේ. ඒ මතෙත් එක්ක දෙපාර්තමේන්තු වල භාණ්ඩ හා සේවාවලට ඉහළ මිලක් අය කරලා ඉහළ ලාභයක් උපයන්න බෑ. දැන් ඇත්තටම ඔබ දන්නවා පෞද්ගලික අංශය විසින් ධාවනය කරන පොදු මගී ප්‍රවාහන බස් රථවල කිසියම් ගමනාන්තයකට රුපියල් 200ක් අය කරනවා නම් ඔය ගමනාන්තයටම දුම්රිය යොදා ගන්න පුළුවන් ප්‍රදේශයක් නම් ඔය ගමනාන්තයටම දුම්රිය යොදාගත්තොත් දුම්රිය ගාස්තු තමයි රුපියල් 50යි නැත්නම් 60යි. මම මේකක් දැක්කා. මම එක්තරා දවසක අපේ ගමේදී අපේ අම්මගේ දාන්නට ගිහිල්ලා මගේ ගෝල ශිෂ්‍යෝ ටිකක් ආවා. ඒගොල්ලෝ දෙන්නෙක් පානදුර, තව එක්කෙනෙක් කළුතර, තව එක්කෙනෙක් ඉඳුරුහොම. ඉතින් මම ඒගොල්ලන්ව අම්බලන්ගොඩ ස්ටේෂන් එකට ගිහලා බැස්සෝ ඒක කෝච්චි මෑනුන කිව්වා. මමම ටිකට් අරන් දුන්නා. ස්ථාම ශිෂ්‍යෝනේ. ඉතින් මට මතක නැහැ ගණන් දැන්. අපි මම රුපියල් 500ක් වගේ බලාපොරොත්තුෙන් ගියයි කියලා. නමුත් ගියේ රුපියල් 100යි. මට පුදුම හිතුණා. ඉතින් මම ඒ වෙලාවෙම බස් ගාස්තුව කිව්වා. බස් ගාස්තුව වල රුපියල් 800ක් විතර වෙලා. ඒ වගේ තේරුණාද? ඒ වගේ වාණිජ මුහුණුවරක් දෙන්න බෑ රාජ්‍ය දෙපාර්තමේන්තුව. දුන්නොත් මිනිස්සු ඊට එරෙහි වෙනවා. රජයට එරෙහිව කැරලි ගහනවමයි. තේරුණාද? රජයේ ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ක්‍රමයේ තියෙන ලාභ උපයන්න නෙවෙයිනේ. ලාභ උපයන්න නෙවෙයිනේ. මිනිස්සුන්ට සේවය කරන්න. ඒ නිසා භාණ්ඩ ආසේවල මිල වැඩි කරලා අලෙවි කරන්න බෑ. වාණිජ මුහුණුවරක් දෙන්න බෑ. දෙවෙනි එක තමයි ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, භාණ්ඩාගාර නියෝග වලට යටත් කරලා රජයේ ඍජු පාලනයට ලක් කරලා තිබෙන නිසා ෂණික තීරණ ගන්න බෑ. ෂණික කළමනාකරණ තීර වෙනස් කරමින් නම්‍යශීලී කළමනාකරණයක් ගෙනියන්න බෑ. ඇයි? හැම අතින්ම දෙපාර්තමේන්තු වල ක්‍රියාකාරකම් බැඳලා තියෙනවා. තේරෙනවද? එක්ක රජ ආයතන සංග්‍රහය. ආයතන සංග්‍රහයේ තියෙනවා සේවකෙක් මාරු කරන ක්‍රමවේදයක්. ඉන් පිට මාරු කරන්න බෑ. සේවකෙක් බඳව ගන්න ක්‍රමවේදයේ තියෙනවා. ඉන් පිටස්තර බඳව ගන්න බෑ. සමහරට ඒ ක්‍රමවේදය අනුව අපිට මාරු කරන්න ඕන සේවකයා මාරු කළ යුතු කාලෙම මාරු කරන්න බැරි වෙන්න පුළුවන්. පමා වෙන්න පුළුවන්. ඒකෙන් පාඩු ගොඩක් වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. මේකට යටයි. ඒස තීරණ ගන්න වෙන්නේ ප්‍රමාද වෙලා. මුදල් රෙගුලාසි තියෙනවා. මුදල් අමාත්‍යාංශය නිකුත් කරන. ඒව ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට මහා භාණ්ඩාගාරේ කලින් කලට චක්‍රලේඛ මගින් නියෝග දෙනවා. ඒව කෙරේ අවධානය යොමු කරන්න ඕනේ. තේරුණාද? ඒ නිසා රජයේ ඍජු පාලනයක් තියෙන නිසා මේ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට පව ෂණිකව තීරණ ගන්න බෑ. අධ්‍යක්ෂ මණ්ඩලකින් ෂණිකව තීරණ ගන්නවා. තීරණ වෙනස් කරන්න බෑ. එහෙම ගැටලුවක් මේ දෙපාර්තමේන්තු වල තියෙනවා. ඊළඟ ගැටලුව තමයි සේවක උනන්දුව ඇති කිරීම සඳහා පෙළඹවීමේ ක්‍රම ක්‍රියාත්මක කළ නොහැකි වීම නිසා ශ්‍රම ඵලදාව අඩුයි. අපි අහලා තියෙනව නේද? රාජ්‍ය සේවකයෝ සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෝ කියලා අදහස් කරන්නේ දෙපාර්තමේන්තු සේවකයෝනේ. රාජ්‍ය සේවකයෝ හරිම අක්‍රීය අලස සේවකින් පිරිසක්. රාජ්‍ය සේවකයෝ සමහරට වංචනික දූෂණ වැඩවලට ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන සේවක පිරිසක්. එහෙම මතයක් තියෙනවනේ. අපි මේක ඇත්තයි කියනව නෙවෙයි තේරෙනවද? එහෙම මතයක් සමාජ මතයක් තියෙනවනේ. සමාජගත වූ තේරෙනවද? ඒකට හේතුකුත් තියෙනවා ඉතින්. ඇත්තටම දෙපාර්තමේන්තු සේවකයෝ ක්‍රියාශීලී නැත්නම් අකාර්යක්ෂම නම් මූලික හේතුව ඒගොල්ලන්ට සාධාරණ ඉහළ තලයකට අයිති වැටුප් ගෙවීමක් කරන්නේ නැහැ. ගෙවන්නේ නැහනේ. අපි පහුගිය දවස්වල දැක්කා හැම අවුරුද්දකම අපි දකිනවා එක්කෝ රජයේ ගුරුවරු එක්කෝ රජයේ වෛද්‍යවරු නේ ඒගොල්ලන්ගේ වැටුප් තලයන් වල තියෙන සංකීර්ණ ගැටලු අසමානකම් නියම ශ්‍රේණි වලට ඒගොල්ලෝ
පත් කරලා නියමිත වැටුප් පරිමාණ වැඩි වෙන්න වලට වැඩි කරලා වැටුප නියම තලයක පවත්වාගෙන ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ විශ්‍රාම යන්නේ සමහර රුපියල් 20-30000ක් අඩුවෙන් වැටුප් ලැබුවා. එහෙම අර්බුද රජයේ තියෙනවනේ. එතකොට මෙන්න මේ වගේ ඉහළ වැටුපක් ගෙවන්නේ නැහැ. ඉහළ අතිකාල දීමනක් ගෙවන්නේ නැහැ. දැන් සාමාන්‍ය අපි දන්නවා රාජ්‍යංශයේ සේවකයෙක් සෙනසුරාදා ඉරිදා නිවාඩු දිනක පොයට වැනි දවසක අතිරේක වැඩක් කරොත් අතිකාල වැඩක් කළොත් අතිකාල පැයකට අපි හිතමු රුපියල් 200යි කියලා ගෙවන්නේ. ඔය හා සමානව පෞද්ගලික අංශයේ සේවකයෙක් අතිකාල කරොත් පැයට රුපියල් 600ක් විතර ගෙවනවා. අර වගේ තුන් ගුණයක්. අන්න මේගොල්ලන්ට අඩුයි. ඒ නිසා මේගොල්ලන්ට මේගොල්ලෝ උනන්දු අඩු වෙන්න ඕන අනිවාර්යෙන්. මේගොල්ලෝ සේවකයන් පෙළඹවීමේ ක්‍රම අඩුයි. බෝනස් එකක් කියලා දෙන්නේ නැහැ නේ. පෞද්ගලික අංශය දෙනවා. හැම අවුරුද්ද සැරයක්ම ලොකු බෝනස් එකක් දෙනවා. සමහර අය වැටුපෙන් දෙගුණයක් දෙන බෝනස් එක. වැටුප රුපියල් ලක්ෂ 2ක් නම් ලක්ෂ 4ක් දෙනවා වැටුපට අමතරව. ඒතර අවුරුද්ද අවසානයේ ලක්ෂ 6ක් හම්බ වෙනවා. ඒ වැටුපයි බෝනස් සැලරි දෙකයි. ඉතින් ඒකෙන් ලොකු දෙයක් කරගන්නවා. ගෙදර කලෝෂ් කරගන්නවා. මොටර් සයිකලයක් ගන්නවා. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ගෙවීමක් කරනවා. විවිධ දේ කරගන්න ඕනේ. එවැනි දේවල් රාජ්‍ය සේවකයන්ට නැහැ. තේරෙනවද? ඒ නිසා මේ රාජ්‍ය සේවකයෝගේ උනන්දුව ඇති කිරීමට පෙළඹවීමේ ක්‍රම ඉතාම අඩුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොන්නේ නැහැ. ඒ නැති නිසාම සේවකයෝ උනන්දුවෙන් කැප වෙලා අපි කියන්නේ බැහැලා වැඩ කරන්නේ නැහැ. ශ්‍රම ඵලදායීතාවය අඩු. ඒ නිසා තමයි දෙපාර්තමේන්තුව අපි කියන්නේ අකාර්යක්ෂමයි අලාභදායකයි කියන්නේ. ඒ කියන්නේ දෙපාර්තමේන්තුවක කැපැසිටි එකක් තියෙනවා. ඒ ධාරිතාවයේ උපරිම ලෙස ප්‍රයෝජන ගන්න බෑයි සේවකෝ වැඩ කරන්නේ නැහැ. සේවකෝ අලසයි. තේරුණාද? උන්න වගේ ගැටලු කීපයක් තියෙනවා. ඊළඟ ගැටලුව තමයි රජයේ සේවකයින් රාජ්‍ය පරිපාලනයට සුදුසු වුවද රාජ්‍ය පරිපාලනයට හොඳයි. ව්‍යාපාර කළමනාකරණයට දක්ෂ නොවීම නිසා දෙපාර්තමේන්තු කළමනාකරණය අකාර්යක්ෂම වීම. කාරණා දෙකක් මෙතන කියනවා. රාජ්‍ය පරිපාලනය වෙනයි. ව්‍යාපාර කළමනාකරණය වෙනයි. රාජ්‍ය පරිපාලනය කියන්නේ මොකද්ද? ස්ටේට් ඇඩ්මිනිස්ට්‍රේෂන්. ව්‍යාපාර කළමනාකරණය බිස්නස් මැනේජ්මන්ට් දෙකක්නේ. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවා රාජ්‍ය කළමනාකරණ උපාධියක් තියෙනවා. BSc ස්ටේට් ඇඩ්මිනිස්ට්‍රේෂන්. තව එකක් තියෙනවා BSc මයි විද්‍යාවේදීමයි BSc බිස්නස් මැනේජ්මන්ට් ව්‍යාපාර කළමනාකරණය. දෙකක්. කළමනාකරණය කියන්නේ කලට මනාවට වැඩ කිරීම. කලට මනාවට වැඩ කිරීම. යම් දෙයක් ඒ කළ යුතු වෙලාවට කළ යුතු නියම ස්වරූපයෙන් තේරෙනවද? පරිපූර්ණ ලෙස කෙරෙන්න ඕන එක තමයි කළමනාකරණය කරන්නේ. එහෙම වුණොත් තමයි සීමිත සම්පත් හරිම සුරක්ෂිත ලෙස භාවිතා කරලා සම්පත් නාස්ති නොකර සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ඒක වෙනම කලාවක් තමයි ව්‍යාපාර කළමනාකරණය. තේරෙනවද? රාජ්‍ය පරිපාලනය තව එකක්. රාජ්‍ය පරිපාලනය කියන්නේ පවතින රජයේ ප්‍රතිපත්ති වලට ගරු කරමින් ඒ ප්‍රතිපත්ති සුරක්ෂිත වන ආකාරයේ දෙපාර්තමේන්තුවේ කටයුතු මෙහෙයවමින් රජයත් ආරක්ෂා වෙමින් දෙපාර්තමේන්තුවේ පැවැත්මත් ආරක්ෂා කර ගැනීමට වෙනම කලාවක්. තේරුණාද? දැන් රාජ්‍ය සේවකෝ ඒ රාජ්‍ය පරිපාලනය කියන කලාව හොඳට දන්නවා. ඒකට ඒගොල්ලන්ගේ දායකත්වය ලැබෙනවා. නමුත් සීමිත සම්පත් වලින් සම්පත් ටිකකින් වැඩ ගොඩක් කරන්නේ කොහොමද කියන ව්‍යාපාර කළමනාකරණ කුසලතාවය ඒගොල්ලන්ට නැහැ. තේරෙනවද? ඒ නිසාම දෙපාර්තමේන්තු වල කටයුතු අකාර්යක්ෂමයි. දැන් බලන්න පෞද්ගලික අංශේ කළමනාකරුවෙක් සමහර විට අපූර්වට වැඩ කරනවානේ. අපි හිතමු පෞද්ගලික අංශේ ව්‍යාපාරයක් අලාභ ලැබලා ගොඩක් මේ බිඳ වැටීමේ මට්ටමටම එනවා. ඔය අතරේ බාහිරින් දක්ෂ පළපුරුදු කළමනාකරුවෙක් බඳව ගන්නවා. එයා බඳවගෙන මාස 3න් වගේ ඔය බිඳ වැටෙන්න ගිය වැසී යන්න ගියපු පෞද්ගලික අංශේ ව්‍යාපාරේ නැවත පණ ගන්නවන්නේ නැද්ද? මාස 6ක් යනකොට පෙරට වඩා පෙර කිසිදු වර්ෂයකට වඩා ලාභ ලබන වර්ෂයක් බවට පත් කරන්නේ නැද්ද? ඒ කළමනාකරණ හැකියාව. ඒ හැකියාව රජයේ සේවකයන්ට නැහැ. ඒක ලොකු ගැටලුවක් තියෙනවා දෙපාර්තමේන්තු වල. ඊළඟට අරමුදල් සම්පාදන මාර්ග සීමිත වීම. කොටස් නිකුත් කරන්න බෑ. ණය කර නිකුත් කරන්න බෑ. ඍජුව බැංකුවලින් ණය ගන්න බෑ. රජයේ අරමුදල් සපයන්නේ වාර්ෂික අයවැයෙන් ප්‍රතිපාදනය කරනවා. ඒ කියන්නේ මුදල් වෙන් කරනවා. භාණ්ඩාගාරයෙන් වරින් වර ඒ දෙපාර්තමේන්තු වල වැඩ කරගෙන යන සල්ලි දෙනවා. ඒ නිසා පුළුල් ප්‍රාග්ධන ශක්තියක් මේකට නැහැ.
ඒ නිසා නිතරම මූල්‍ය අර්බුදවල දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට නිලධාරීවාදී ක්‍රමයක් පවතිනවමයි. දැන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස්වරු, ඊපස්සේ යටතේ ජ්‍යෙෂ්ඨ ලිපිකාර නැත්නම් ප්‍රධාන ලිපිකාර, ඒ වගේ රජයේ ගණකාධිකාරී, එහෙම තියෙනවා නිලධාරී ක්‍රමයක්. ඒ එක් නිලධාරියාට පැවරුණු වගකීම ඒ නිලධාරියා විසින්ම ඉටු කළ යුතුයි කියන මතයක් තියෙනවා. එහෙම එකක් නැහැ. නමුත් එහෙම මතයක් හැදිලා තියෙනවා ලංකාවේ. ඒක කවදා කොතනකින් කවුරුන්ගේ හැසිරීම මත ආරම්භ වුණාද අපිට හොයාගන්න බෑ. නමුත් එහෙම ක්‍රමවේදයක් තියෙනවා, පරිචයක් තියෙනවනේ. ඒ නිසා දැන් මම රජයේ සේවකයෙක් නම්, රජයේ නිලධාරියෙක් නම්, මම අද දවසේ සේවයට වාර්තා කරන්නේ නැත්නම් මගේ ඩියුටි කවුරුත් කරන්නේ නිලධාරීවාදී. ඒක මම තමයි කරන්න ඕනේ. එදාට මගෙන් සේවාව ලබා ගන්න මහජනතාව වෙනවා. ඒගොල්ලෝ හැරිලා යන්න ඕනේ. විකල්ප තියෙනවා. සමහර රාජ්‍ය නිලධාරීන් ඔය පරිචයන් පැත්තකට දාලා යම් සහෝදර නිලධාරියෙක් ඇබ්සන්ට් නම්, සේවයට වාර්තා කරලා නැත්නම් මිනිස්සුන්ට පව් කියලා, රටේ මිනිස්සුන්ට අපි සේවයක් කළ යුතුයි කියන මතෙන් තමන්ගේ පුටුවෙන් නැගිටලා ගිහිල්ලා අර නිලධාරියගේ පුටුවේ වාඩිලා අවශ්‍ය සේවාව සපයනවා. ඒ ඊටාම විරල අවස්ථාවයි. සාමාන්‍ය නිලධාරීවාදය අනුව එක් නිලධාරියාගේ රාජකාරිය එයාම කළ යුතු, එයාගේ වගකීමක් වශයෙන් සලකනවා. ඒ නිසා එක් නිලධාරියෙක්ගේ නොපැමිණීමක්, අකාර්යක්ෂමතාවයක් වැනි අවස්ථාවක මොකද වෙන්නේ? පූර්ණ අපේක්ෂිත රාජ්‍ය සේවය එළියට ගෙනන්න බෑ දෙපාර්තමේන්තුව. එහෙම හිර වෙන තැන් තියෙනවා. ඊළඟට දේශපාලන බලපෑම් මත නුසුදුස්සන් හෝ අතිරික්තයක් ඇති වෙන පරිදි සේවකින් පත් කිරීමෙන් ගැටලුව තියෙනවා. දැන් දෙපාර්තමේන්තුවල සේවකයෝ හැමදාම වැඩිනේ. ඇත්ත කතාව ඌනතාවයක් නැහැ. හේතුව දේශපාලන පත් කිරීම. ආණ්ඩුවක් මාරු වෙලා අලුත් රජයක් බලයට එනකොට අලුත් රජයේ ඇමතිවරයා විසින් මොකද කරන්නේ? තමන්ට හිතවත්, තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට පක්ෂපාතීව දායකත්වයේ දීපු අයගේ පවුල් වල අයට රැකියාව දෙනවා. දෙන්නේ කොහොමද? දෙපාර්තමේන්තුව රැකියාව මවනවා, ඇති කරලා දෙනවා. ඉතින් අතිරික්තයක්. දැන් අපි කියනවා දෙපාර්තමේන්තුව හැමදාම අලාභ ලබනවා කියලා. නැහැ. ලාභ ලබන්න පුළුවන්. ඒ කියන්නේ දෙපාර්තමේන්තුව ව්‍යාපාර කටයුතු කරලා උපෙන ලාභයෙන් සේවකයෝ 10000ක් නඩත්තු කරන්න පුළුවන් නම් සේවකෝ 15000ක් බදවගත්තොත් මොකද වෙන්නේ? අන්න පාඩුයි. එතකොට පාඩුයි කියනවා. ඇත්ත කතාව පාඩුව නෙමෙයි. සේවකයෝ වැඩිපුර තබා ගැනීම. අන්න ඒ වගේ දේශපාලන පත්වීම මත එක්ක නුසුදුසුපත් කරනවා. සුදුසුකම් නැහැ. මම නම් ගම් කියන්න ඕනේ නැහැ. දෙපාර්තමේන්තු වල නිලධාරීන් මතකනේ ඔයගොල්ලෝ ජනමාධ්‍යත් එක්ක ඉන්නවනේ. සමහර දෙපාර්තමේන්තු විනාශ කරනවනේ. ඇයි ඒ? සුදුසුකම් නැති අය. එක්ක අතිරික්තයක් හිටියමත් මොකද වෙන්නේ? වැඩක් කරන්නේ නැහැනේ. දැන් ඔබට යම්කිසි කාර්යයක් මම පැවරුවොත් ඔබ තනියම දෙන්නෙක් එක්ක කරනවා. ඔතනට 5 දෙනෙක් දැම්මොත් මොකද වෙන්නේ? දෙන්නෙක් වැඩේ කරන අතර අනිත් 3 දෙනා මොකද කරන්නේ? පිස්සු නටනවා. එහෙමනේ වෙන්නේ. අපි කියන්නේ පිස්සු නටනවා කියලා කියන්නේ එක්ක ඕගොල්ලන්ගේ ඩියුටියට බාධා කරනවා. ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ ඩියුටියට ඇත්තටම උදව් කරන කියලා ඒගොල්ලොත් මැදිහත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? තීරණ ගන්න පමා වෙනවා. තීරණ අවුල් වෙනවා. එහෙමනේ වෙන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ වගේ සේවකයන්ගේ ගැටලු තියෙනවමයි. එක්ක අතිරික්ත සේවකෝ, එක්ක නුසුදුසු අය මේවා නිලයන් දරන නිසා දෙපාර්තමේන්තු අසාර්ථක වෙනවා. අපි බලමු ඊළඟට අකාර්යක්ෂම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් රජයේ මෑතදී ගෙන ඇති පියවර. අකාර්යක්ෂම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් රජයේ මෑතදී ගෙන ඇති පියවර. තේරුණාද? එකක් තමයි වාණිජකරණය. කමර්ෂියලයිසේෂන් කියන්නේ. එනම් ව්‍යවසාය අයිතිය තවදුරටත් රජයේ සතුව තබා ගනිමින් එහි කළමනාකරණය පමණක් පෞද්ගලික අංශය වෙත පැවරීම. දෙපාර්තමේන්තු අකාර්යක්ෂම නම් ඒකේ හිමිකාරත්වයේ රාජ්‍යාංශෙම තියාගන්න. තියාගෙන කළමනාකරණය පමණක් පෞද්ගලික අංශයට බාර කරනවා. ඒ මගින් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය බැහැර කරගන්න. ඒක ක්‍රමවේදයක්. අනිත් එක තමයි රාජ්‍ය සමාගම් බවට පත් කිරීම. රාජ්‍ය සමාගම් බවට පත් කරනවා. දෙපාර්තමේන්තුව අහෝසි කරලා සමාගම් නීති යටතේ විශේෂයෙන්ම පොදු සමාගමක් නැත්නම් පෞද්ගලික සමාගමක් ලෙස නැවත ප්‍රතිසංස්ථාපනයක් කරලා ඒතර අධ්‍යක්ෂ මණ්ඩලයක් එහෙම එනවනේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් ආවම ස්වාධීනතාවයක් ඇති වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීනෝ ඉතානම්‍යශීලී ලෙස කළමනාකරණ තීරණ ගනිමින් අපූර්වට
අර දෙපාර්තමේන්තුවට කාර්යක්ෂමව කරන්න බැරි වෙච්ච ව්‍යාපාර කටයුතු ඉතා කාර්යක්ෂම ලෙස ලාභදායී ලෙස පවත්වාගෙන යනවා. දැන් බලන්න විදුලි සංදේශ දෙපාර්තමේන්තුව තියෙන කාලේ හරිම අකාර්යක්ෂමතාවයක් තිබුණානේ. මම උගන්වපු ඉස්කෝලේ මට හොඳට මතක තියෙන සිද්ධියක් විදුහල්පතිනේ සිස්ටර් කෙනෙක් හිටියේ සිස්ටර් ප්‍රින්සිපල්. ඒ සිස්ටර් ප්‍රින්සිපල් ගොඩක් වෙලාට ඒ රාජකාරී දේවල් වලට ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක් දීලා පණිවිඩයක් දෙන්න ඕන නම් ඒක විශ්වාසය තමයි මාවත් තෝරගන්න විශ්වාසය ඇති අයට ඇත්තටම. ඉතින් මට කියනවා අනේ මාස්ටර් මෙන්න මේ පණිවිඩය කියලා දෙන්න ළඟ කමියුනිකේෂන් එකක් තියෙනවා අපි එතනට යන්න ඕනේ. ගිහිල්ලා කෝල් එකක් අරන් කියනවා. කියලා ඉතින් සිස්ටර් අපි අවශ්‍ය පිළිතුරක් දෙනවා. ප්‍රතිපෝෂණයක් දෙනවා ඇවිල්ලා. ඉතින් සමහරට අපි පන්තියක හොඳට මේ බැහැලා උගන්වන වෙලාවේ හොඳ සංකල්පයක් උගන්වන වෙලාවෙත් ඔන්න පණිවිඩයක් කියනවා. ඉතින් පොඩ්ඩක් අපටත් කේන්ති එනවා. මේ මොනවද යද්ද කියලා. ඉතින් විදුහල්පතිනියගේ නියෝගයනේ ගිහිල්ලා එනවා. ගිහිල්ලා එන ගමන් අපි නීකමට අර බිලක් දීලා කියන අනේ සිස්ටර් මොකද්ද මේ වැඩේ? ටෙලිෆෝන් එකක් ගන්නකො ඉස්කෝලේට. එහෙම කියනවා. එහෙම කියපු දවසක මම කෝල් එක දෙන්න යද්දි කියාගෙන ගියා. එනකොට එයාගේ මේසේ ඔෆිස් එකේ කාර්යාල මේසේ අරගෙන මොනවද කඩදාසියක ගොඩක් මේසුරු තියාගෙන ඉන්නවා. මාස්ටර් මෙහි වාඩි වෙන්නොක් කිව්වා. මම මේ ඔයාර මට පොඩි ඉල්ලීමක් කරානේ මම මේක බැලුවේ බලන්නකෝ මෙන්න මේක. බැලුවම පාසලට ටෙලිෆෝන් එකක් ඉල්ලලා තියෙන අවුරුදු 7කට පෙර. හරිද? ඒකෙන් මිනුම් කටයුතු කරලා තියෙනවා. මිනුම් කටයුතු කරාම සල්ලි බඳින්න වෙනවනේ. මට ඒක නම් මතක සල්ලි බැඳලා නැද්ද කියලා. කොහොම හරි මිනුම් කටයුතු කරලා 7ක් ගිහලා ටෙලිෆෝන් එක නැහැ කියන්නකෝ. ඇයි ලූෆ් නැහැ කියනවා. අපි ඕගොල්ලන්ගේ වයසේදී මම අපේ මහගෙදරට අම්මලා ටෙලිෆෝන් එකක් ගන්න බොහොම උත්සාහ ගත්තා. හම්බුන්නේ නැහැ. පෞද්ගලික අංශේ දුරකථනයක් ගත්තේ. ඇයි ලූෆ් නැහැ කිව්වා. නමුත් අදවන විට තත්ත්ව වෙනස්නේ. අද කාර්යක්ෂම වෙලා ක්‍රියාශීලී වෙලා. ඇයි කළමනාකරණ ක්‍රියාවලිය සංවිධාන ස්වරූපය වෙනස් වුණා. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව රජයේ සංස්ථාවක් වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාව බවට පත් කළා. අදවන විට ඒක සමාගම් නීතිය යටතේ නීතිගත කරපු රාජ්‍යාංශයේ පොදු සමාගමක් වෙලා සීමා සහිත ටෙලිකොම් සමාගම අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. හරිම ක්‍රියාශීලී. වඩා නැනවත් තීරණ ගන්නවා. අද සමහරට ටෙලිෆෝන් එකක් ඉල්ලුවොත් අපිට හෙට සල්ලි බඳින්න පුළුවන්. හෙටම නැත්නම් අනිද්දා ටෙලිෆෝන් එක සවි කරනවා. ක්‍රියාශීලී වෙලා. තේරෙනවද? අන්න ඒ වගේ රාජ්‍ය සමාගම් බවට පත් කිරීම ඇත්තටම හොඳයි. මොකද රාජ්‍ය දෙපාර්තමේන්තු වලට වඩා කළමනාකරණය ඇති. රාජ්‍ය පරිපාලනයේ ඒ කියන්නේ මේක ඇත්තම ව්‍යාපාර කළමනාකරණයක් වෙනවා. බිස්නස් මැනේජ්මන්ට් කියන ප්‍රොසෙස් එක ඇති වෙනවා. ඒ තුලින් වඩා කාර්යක්ෂම සේවයක් ලබා දීමක් කියලා ලැබෙනවා. ඊළඟට රාජ්‍ය සංස්ථාව බවට පත් කිරීම. තවත් සේවාවක්. ඒ කියන්නේ දෙපාර්තමේන්තු අසාර්ථක නම් රජයේ සංස්ථාවක් බවට පත් කරනවා. මොකද සංස්ථාවෙත් අධ්‍යක්ෂක මණ්ඩල ක්‍රමයේ තියෙනවනේ. ඒකට දේශපාලන බලපෑම් ඇති වෙනවා. දේශපාලන පත්වීම් කරා උනත් අධ්‍යක්ෂක මණ්ඩලය වැඩ පෙන්වනවා. ඒගොල්ලෝ සාමූහිකව බෝඩ් මීටින් තියලා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තියලා සාමූහික තීරණ ගන්නවා. ඒ සාමූහික තීරණ තුලින් වඩා නිවැරදි තීරණ සක්‍රිය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දෙපාර්තමේන්තුවට වඩා අපි අත්දැකීමෙන් දන්නවා රාජ්‍ය සංස්ථාව කාර්යක්ෂමයි ක්‍රියාශීලී. අනෙක් අතට රාජ්‍ය සංස්ථාවට පුළුවන් කොටස් නිකුත් කරන්න, ණය කර නිකුත් කරලා මහජනතාවගෙන් අතිරේක අරමුදල් රැස් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රාග්ධ ඌනතාවක් නැති කරගෙන වඩා වේගයෙන් දෙපාර්තමේන්තු ඉදිරියට ගමන් කළ වේගයට වඩා කීප ගුණයක වේගයකින් ගමන් කිරීමට සංස්ථාවලට තියෙනවා හැකියාව. අන්න ඒ නිසා රාජ්‍ය සංස්ථා බවට පත් කරනවා. එහෙමත් නැත්නම් අසාර්ථක දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් පෞද්ගලීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ පහුගිය රාජ්‍යයන් තාණ්ඩු කීපයකදී. තේරෙනවද? ඒ කියන්නේ දෙපාර්තමේන්තුවේ වත්කම් පෞද්ගලික අංශයට බාර දෙනවා. නැත්නම් අපි කිව්වොත් පෞද්ගලික අංශෙ විකුණා දමනවා. ඉතින් පෞද්ගලික අංශයේ හොඳ කළමනාකරණ ක්‍රියාවලියක් දියත් කරමින් දක්ෂ අධ්‍යක්ෂුරුපත් කරගෙන සාර්ථකව පවත්වාගෙන යනවා. හැබැයි ඉතින් රජයේ ව්‍යාපාරයක් නැති වෙලා ගියා. රජයේ ව්‍යාපාරයක් රජයට හිමිලා ගියා. ඒක හොඳම දෙයක් නොවේයි. නමුත් එහෙම විකල්පත් ගත්තනේ. ඔන්න වගේ අසාර්ථක දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් රජයට මේ වගේ දූරදර්ශී තීරණ කීපයක් ගන්න වෙනවා. ඊළඟට මම මේකේ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ළමයි ප්‍රශ්න කරනවා මේ දෙපාර්තමේන්තු කියන එක කොහොමද නීතිගත කරන්න කියලා. කොහොමද නීතිගත කරන්න කියලා. මතක තියන්න දෙපාර්තමේන්තු කියන එක දරුවෝ නීතිගත කරන්නේ නැහැ. දෙපාර්තමේන්තුවක් කියන්නේ විෂයභාර අමාත්‍යාංශයට පැවරෙන වගකීම් ඉෂ්ට කිරීමට විෂයභාර අමාත්‍යාංශය තුළින් මවන ලද සංවිධානයක්. මවන ලද
සංවිධානයක්. නැත්නම් ඇති කරන ලද සංවිධානයක්. මුලින්ම මොකද්ද විශේෂ බාර අමාත්‍යාංශයක් කියන්නේ? නැත්නම් අමාත්‍යාංශයක් කියන්නේ මොකද්ද? එහෙනම් ඇමතිවරයෙක් කියන්නේ කවුද? ඔන්න ප්‍රශ්න වෙලක් එනවනේ. දැන් අපි දන්නවා රටේ සර්වජන ඡන්ද බලය අනුව අපේ ඡන්දය භාවිතා කරලා මැතිවරණයේදී අපි පාර්ලිමේන්තුවට නියෝජිතව පත් කරනවානේ. අපි කිසියම් ඡන්ද බල ප්‍රදේශයක් අපට හදලා තියෙනවානේ. ඒ ඡන්ද බල ප්‍රදේශයේ ජීවත් වන අපි අපේ ඡන්දයෙන් මන්ත්‍රීවරයෙක් යවන කියන මහජන නියෝජිතයෙක්. ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුව නිර්මාණය වෙන්නේ. එතකොට අපි යවන මන්ත්‍රීවරුන්ගේ උගත්කම, පළපුරුද්ද, විශේෂ දක්ෂතා පදනම් කරගෙන රටේ ජනාධිපතිවරයාට දැන් රට පවත්වගෙන යාමේ විධායක බලතල තියෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලතල තියෙන ජනාධිපතිනේ. ජනාධිපති සතු බලතලින් කොටසක් අර මන්ත්‍රීවරුන්ට පවරනවා. පවරලා කියන මෙන්න මේ රාජකාරී කරන්න කියලා. එයා තමයි ඇමතිවරයෙක් වෙන්නේ දල වශයෙන්. දැන් ඔබ දන්නවා ලංකාවේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට අමාත්‍යාංශ එකක්වත් නැතුව නැත්නම් ඇමතිවරු කෙනෙක්වත් නැතුව ජනාධිපතිටම රට කරන්න පුළුවන්. විදුලි බල ඇමති ජනාධිපති, කර්මාන්ත ඇමති ජනාධිපති, තේරෙන අධිකරණ ඇමති එහෙම පුළුවන්. ඒක කරන්න බෑ. ඒ බලතල එයාට බලතල ගොන්නක් තිබුණු පළියට කරන්න බැරි නිසා තමයි බලතල එකිනෙක කඩලා ඔන්න මන්ත්‍රීවරුන්ට පවරන එක විෂය පවත්වගෙන යන එක විෂයන් නියාමනය කරන්න. එයාලා තමයි අපි ඇමතිවරු කියන්නේ. එහෙම ඇමතිවරයෙක් මම කෙටින් කියන්නේ එහෙම ඇමතිවරයෙක් පත් වුණාම එයාට කාර්යාලය නිල කාර්යාලයක් ඕනේ. එයාට ගණකාධිකාරිවරුන්ගේ උදව් ඕනේ. ඉංජිනේරුවන්ගේ උදව් ඕනේ. ලිපිකරුවන් රසකගේ උදව් ඕනේ. රීදුරන් ඕනේ. උපදේශකයන් ඕනේ. ඒගොල්ලන්ට ගෘහ භාණ්ඩ අවශ්‍යයි. තේරෙනවද? ෆයිලින් කැබිනට් අවශ්‍යයි. ලිපිගොනු සුරක්ෂිතව තබා ගන්න ලිපිගොනු කාමර අවශ්‍යයි. කාර්යාල උපකරණ අවශ්‍යයි. එහෙමනම් අන්න සේවකයෝ, කාර්යාල උපකරණ, පරිගණක, සංවේදන පහසුකම්, රථවාහන වලින් සමන්විත නැත්නම් සේවකයින් ඇතුළු සම්පත් සමූහයකින් යුක්ත කාර්යාලයක් පිහිටවනවා. තේරුණාද? මෙන්න මේ කාර්යාලය තමයි මෙන්න මේ නිල කාර්යාලය. නිල කාර්යාලය තමයි අමාත්‍යාංශය කියන්නේ. අමාත්‍යාංශය කියන්නේ. හරිනේ? අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුත් පත් කරනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා රජයේ සේවකයෙක්. ඒ වගේම පෞද්ගලික ලේකම්වරුත් ඉන්නවා. සේවක මණ්ඩලයක් ඉන්නවා. මේක සංවිධාන ව්‍යුහයක් මේ අමාත්‍යාංශය තුල තියෙනවා. හරිනේ? එතකොට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වුණු ජනාධිපතිවරයාට පැවරුණු වගකීම් ඉෂ්ට කරන්න තමයි මේ මන්ත්‍රීවරයෙකුට මේ බලතල කොටසක් දෙන්නේ. ඇමතිවරයෙක් කරන්නේ. එතකොට ඇමතිවරයාට පැවරුණු කාර්යයන් කරන්න තනිව බෑ. ඒ නිසා ඇමතිවරයාට සිදු වෙනවා ඇමතිවරයාට පැවරුණු බලතල තවත් වර්ග කරලා එක් අංශ වශයෙන් මහජන සේවා සලසන්න. මේ කිසියම් අමාත්‍යවරයෙකුට මහජන සේවා සලසන්න බලතල ගොන්නක් ලැබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ ජනාධිපතිගෙන්. තේරුණාද? ලැබුණට ඒක හරියට කරන්න බෑ. බැරි නිසා ඒක එක විෂයන්ට නැවත කඩනවා. කරලා ඒ විෂයට එක් අංශ පිළිතුනවා. ඒව තමයි මේ දෙපාර්තමේන්තු කියන්නේ. තේරුණාද? D1 අපි තුමු D2 D3 D4 ආදී වශයෙන්. තේරුණාද? විශේෂ බාර අමාත්‍යාංශයෙන් තමයි තීරණය කරන්නේ මට පැවරුණු විෂයන් මහජනතාවට ගෙන යාමට. මට පැවරුණු විෂයන් අනුව මහජන සේවා ඉටු කිරීමට දෙපාර්තමේන්තු නැත්නම් අංශ කීයක් අවශ්‍යද? ඒ අනුව තමයි දෙපාර්තමේන්තු පිටුවන්නේ. මේ වගේ දෙපාර්තමේන්තු වෙනින් වැඩි කරන්න පුළුවන්. සමහර දෙපාර්තමේන්තු අහලා දාන්න පුළුවන්. ඒ නිසා මේ දෙපාර්තමේන්තු වල සංස්ථාපනයක් කෙරෙන්නේ නැහැ දුවේ පුතේ. තේරුණාද? මේ විශේෂ බාර අමාත්‍යාංශයට පැවරුණු බලතල අනුව මහජන සේවා ඉටු කිරීම සඳහා දෙපාර්තමේන්තු විසින් එක් විෂය කොටස් කරලා ඒ විෂය පවත්වගෙන යන්න ජනතාවට ඒ විෂය තුලින් සේවයක් කරන්න අංශ පිහිටු. ඒ අංශ තමයි ඒ අංශ නැත්නම් ඒ ඩිවිෂන් තමයි අපි දෙපාර්තමේන්තු කියන්නේ. ඒ නිසා තමයි මේක සංස්ථාපනයක් කරන්නේ නැහැ කිව්වේ. හරිද? ඒතර මේ දෙපාර්තමේන්තු ඇති කරලා ඒවට ගොඩනැගිලි ලබා දෙනවා. කාර්යාල අවශ්‍යයි, ගබඩා අවශ්‍යයි, සේවකයෝ අවශ්‍යයි. කොමසාරිස්වරයෙක් නම් කරනවා, ප්‍රධානියෙක් නම් කරනවා. රජයේ සේවකයන් පත් කරනවා, වැටුප් ගෙවනවා, පහසුකම් සපයනවා. ඒතර අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු කීපයක් මේන්ටේන් කරන්න ඕනේ. තේරුණාද? ඒතර මේ දෙපාර්තමේන්තු ඇති කරන විෂයට අදාළව. දැන් මේක අපි තුන් කර්මාන්ත අමාත්‍යාංශය කියලා. එහෙනම් කර්මාන්ත අමාත්‍යාංශ විසින් ඉටු කළ යුතු කාර්යයන් කරන් තමයි මේ තියෙන්නේ. තේරුණාද? උදාහරණයක් වශයෙන් දැන් එවකල යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව තිබුණා. දැන් ඒක කම්පැනි කරානේ. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යාංශයයි තියෙන්නේ.
එහෙනම් මේ D1 කියන්නේ යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව නම් යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවෙන් තමයි රජයේ ව්‍යාපෘති වලට අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ සැපයුම කරන්නේ. ආනයනය කරලා නිපදවලා හරි. ඒ වගේ තේරෙනවා. එක් දෙපාර්තමේන්තු වලට පැවරුණු විෂයන් ක්‍රියාත්මක කරනවා. ඔන්න ওই විදිහට මේ දෙපාර්තමේන්තු කියන්නේ අර සමාගමක් වගේ රජයේ සංස්ථාවක් වගේ නීතිගත කරන ව්‍යාපාර සංවිධානයක්ම නොවේ. තේරුණාද? නමුත් මේ දෙපාර්තමේන්තු මේ විෂය භාර අමාත්‍යාංශ ලේඛනගත වෙනවා. කිසියම් මේක අමාත්‍යාංශය තුල විෂය භාර අමාත්‍යාංශය තුල ඇති කරන මේ අලුතෙන් බිහි කරන අලුතෙන් මවන නැත්නම් නිර්මාණය කරන දෙපාර්තමේන්තු කියන එකත් කිසියම් ලේඛනයක ඇතුළත් කරනවා. ඒක හැබැයි සංස්ථාපනයක් කියලා පිළිගැනීමක් නැහැ. සංස්ථාපනයක් කොහොමද පිළිගන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න වගේ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් අපි අද මේ පාඩම් ඒකකයේ තුලින් විශාල විෂය කරුණු කීපයක් කතා කරා. දෙපාර්තමේන්තුවක තත්වය, ස්වභාවය, මූලික ලක්ෂණ සහ දෙපාර්තමේන්තු අසාර්ථක වෙන්න හේතු සහ අසාර්ථක දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් මෑත කාලය තුල රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග. අපි ඉදිරි පාඩම් මේකකයේදී රාජ්‍යාංශයේ සෙසු සංවිධාන ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.